धर्म सोनापुनासी श्रद्धा संपन्न कार्मिक पिंगुतुने पिंगुत मदिनाम जन्मे सूदानं वेने लोतरा बुद्धज्ञान महासी सिंधुस्ना कल सद्धर्में हिदक श्रवणे करंते हिंसा मदिनाम को भूमनावें තමන්ගේ සිත නොයෙක් කර්ම වලට නොදී සිතේ ඒකකමක් ඇති කරගෙන මේ දේශනාව මුලින් ශ්‍රවණය කරන්නට ඕනේ. අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා තෝරගත්තේ අංගුත්තර නිකාය දසක නිපාතේන සනාත සූත්‍රය. නාථ කර්ම සූත්‍රය. එමතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සනාත වික්‍රේ විහෙරතම අනාත මහණෙනි සනාත වාසය කරන්න පිළිපැත් සරණක් ඇතුව වාසය කරන්න මානාත අනාත වෙන්න එපා පිළිපැත් සරණක් නැත්තේ වෙන්න එපා. ඊට පස්සේ ප්‍රථාවිතන වහන්සේ දේශනා කරන දුක්ඛං වික්ඛේ අනාත්ත විහෙරති. අනාත්ත වෙච්ච කෙනා කිසිම පිළිපැත් සරණක් නැති වෙච්ච කෙනා දුකසේ වාසය කරනවා කියලා. එතකොට කොහොමද අපි සනාත වාසය කරන්නේ? කොහොමද අපි අනාථ වෙන්නේ කියලා හිතන්න. මේ ලෝකෙ දිහා බලන්න දෙමව්පියෝ නැති සහෝදරයෝ නැති ඥාති හිතේසින් නැති අනාථ වෙච්ච කෙනෙක් දිහා බලන්න තමන්ට දුකක් කරදරයක් පීඩාවක් ඇති වෙනකොට පිහිට වෙන්න උපකාරී වෙන්න ඒ සඳහා ඉදිරිපත් වෙන කෙනෙක් නැතිනම් තමන්ගේ දුක සැප දෙකට පිළිත වෙන්න කෙනෙක් නැතිනම් එයාට කියනවා අනාථ පුද්ගලයෙක් කියලා. එයාගෙන වග කියන්න, එයාගේ අඩුපාඩු බලා ගන්න කෙනෙක් නැතිනම් කියනවා අනාථ පුද්ගලයෙක් කියලා. ඒ වගේම යන එනම නැත්තම් ඉන්න හිටින තැනක් නැති වුණාම එයාට කියනවා අනාථ වෙච්ච කෙනෙක් කියලා. ජයක් තුරක් නැහැ, ස්ථිර නිවහනක් නැහැ. එතකොට ඒ වගේ පුද්ගලයාට කියනවා අනාථයි කියලා. ලෝකෙ දිහා බලන්න ජයක් දොරක් තියෙන ඉන්න හිටින්න තැනක් තියෙන කෙනාගේ ජයක් දොරක් නැති ඉන්න හිටින්න තැනක් නැති ගෙයින් ගෙට ඇවිදලා ගාකල ජීවත් වෙන අනාථ කෙනාගේ ජීවිතය දිහා බලන්න. එතකොට ගියක් දොරක් තියෙන කෙනා යම් සැපක් පහසුවක් විඳිනවා නම් සුවක් සම්නසක් විඳිනවා නම් ඒ සැප පහසුව සම්නස ගියක් දොරක් ඉන්න හිටින තැනක් නැතුව අනාථ වෙච්ච කෙනාට තියෙනවද? නැහැ. ඊට පස්සේ ඥාති හිතේශීන් කවුරුවත් නැතිනම් කෙනෙකුට ඥාති දෙමව්පියෝ දූදරුවෝ ඥාති හිතේශීන් ඉන්නවා නම් ජීවිතේට ලෙඩක් දුකක් කරදරයක් අපහසුකමක් ඇති වුණොත් ඒ ඥාති උදව් එහෙම ඥාති කිසිම කෙනෙක් නැතිනම් උදව් උපකාර දෙන්න කිසිම කෙනෙක් නැතිනම් ලෙඩක් දුකක් කරදරයක් ජීවිතේට ඇති වුණොත් අර ඥාතිවරයෙක් ඉන්න පහසුකම තියෙන කෙනාට තියෙන පහසුකම යාට තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛං වික්ඛේ අනාථ විහෙරති. අනාථ පුද්ගලයා දුකසේ වාසය කරනවා. එතකොට ඒ වගේ ධර්මයේ සඳහන් වෙනවා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අනාථයි. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම
උදව් උපකාරයට කෙනෙක් නැති පිටක් සරණක් නැති අනාථ පිරිසක් ඉන්නේ අනාථයෝ ටික. මේ සසරේ ඉන්න ඔක්කොම අනාථයි. එයි අනාථයට ගියක් දොරක් තියෙද? නැහැ. දැන් මේ සසරේ ඉන්න අයට ගියක් දොරක් තියනවා කියලා හිතනවා. මම අර මතක් කරලා තියෙන්නේ අපි දැන් හිතාගෙන අපිට ගියක් දොරක් තියනවා කියලා. ඔව් තියනවා. තාවකාලිකව ගෙදරකට කොට වෙලා ඉන්න එකට තමන්ට නිවහනක් තියනවා කියලා කියන්නේ නැහැ. තමන්ට එකක් නැහැ නිවහනක් තියනවාද කියලා බලන්න. මම අර කියන්නේ ඉස්සර පාරේ වාහන තිබුණේ නැහැ ගොඩාක් ගියේ පයින්. ඒ පයින් යන අයට විඩා සංසිඳුවා ගන්නට අම්බලම් හදලා තියෙනවා. එතකොට හතර දිශාවෙන්ම නොයෙක් නොයෙක් වැඩ ගමන් යන අය ප්‍රය වෙනකොට ඔය අම්බලම් වලට එකතු වෙනවා. එකතු වුණාම ඔය වගේම නොයෙක් නොයෙක් ගමන් ගිය අය ඒ අම්බලමට ඇවිල්ලා ඉන්නවා. ගම යන අය. අම්බලම දිතින් එකතු වෙලා හඳුන ගන්නවා. එකතු ව්‍යාධි හදනත් කනවා. එක රැයකට තමයි මේ ඔක්කොගෙම යාළුකම. ආපහු පහුවදාට වෙන කෙනා වෙනම පිටවිලා යනවා. ඒ වගේ දීර්ඝ සංසාරයක එන අපි එක්තරා නවාතනක් පොළක නතර වුණා වගේ මේ ජීවිතය. එතකොට අනඤ්ඤාතු ඊතු තතෝ ආගේ කිසිවෙකුට නොදන්නා මෙතනින් ආවේ අනඤ්ඤාතු ඊතු ගත කිසිම කෙනෙකුට නොකිය අපි මෙතන යන්නේ. ඉතින් ඒ తాවකාලික අම්බලමකට එක් පැයක් ගත කරන් එකතු වෙච්ච අය වගේ පින්වත්නි මේ දීර්ඝ සංසාර ගමනේන අපි එක් මොහොතක උප්පත්තියක් තවත් එක් අම්බලමක් විතරයි මේ ජීවිතය. ඉතින් මෙතනදිත් මේ ඉන්න අය දැන හඳුනා ගන්නවා කතා බහ කරනවා මේ අවුරුදු 50ට 60ට විතරයි මේ ඔක්කොම නෑදෑ කට්ටිය. ඔක්කොම යාළු මිත්‍ර කට්ටිය. ඔක්කොම සහෝදර කට්ටිය. නමුත් ජීවිතය කියන එක යථාර්ථය කියන එක සතර ගමන කියන එක එතන ඉවර නෑ. ඒක නෙවෙයි. ඊට පස්සේ මේ අම්බලම ඉන්නේ කියලා දන්නේ නැතුව මේක මගේ කරගන්න ඕනේ කියන අදහසින් ඉතින් හොයලා හම්බ කරලා එකතු කරලා බුද්ධ ගහලා තිබ්බට ඔන්න ටික දවසකින් අම්බලමේ යනවා. ඔන්න එතනින් ගිහිල්ලා ආයෙත් වෙන තැන. මේ වගේ ස්ථීර නවාතනක් නැතුව තැනෙන් තැන ඇවිදින්න වෙන අම්බලම් සහගත ජීවිතයක පිටුතුනේ අනාථයේ ලක්ෂණ. හරි අම්මා තාත්තා කෙනෙක් ඉන්නවද අපි කාට? මේ ඉන්න අම්මා තාත්තා අවුරුදු 50යි 60යි. සිද්ධිය. ඊට පස්සේ ඔන්න මේ අම්මා තාත්තා බොරු. ඊට පස්සේ දැන් තව අම්මා තාත්තා කෙනෙක්. ඊට පස්සේ ඒ අම්මා තාත්තා බොරු. එතකොට හරියට දෙමව්පියෙක් සහෝදරයෙක් නැති කෙනෙකුට අනාථයි කියලා කියනවා. මොකද ඒකේ ලක්ෂණය කෙවල් දුරවල් නැති ඥාති හිතේසින් නැති කෙනාගේ ලක්ෂණය මොකද්ද වෙන මොකුත් නෙවෙයි අනාථ වෙච්ච කෙනාට ලැබිලා තියෙන දේ දුක. තමන්ගේ දුකට පිහිට වෙන්න අනිත් කාටවත් අනිත් කවුරුවත් එන්නේ නැහැ. මොකද අපි ආගන්තුකයෝ නිසා. ඔයගොල්ලන්ගේ ජීවිතේට ලෙඩ දුකක් හතරයක් හැදුනොත් මහලු වෙනකොට මරණයටපත් වෙනකොට ඔය කවුරුත් පිට වෙනවද? පිට වෙන්නේ. ඉතින් සමාත වාසය කරනවා නම් තමන්ගේ ජීවිතයට දුකක් හතරයක් ඇති වෙනකොට පිට වෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් කෙනෙක් ඉන්නවා නම් එයා තමයි තමන්ට පිටක් කරනක් තියෙන කෙනා.
සසර නැවත නැවත ඉපදෙන මේ සත්‍යයන්ට පිහිට වෙන්න කවුරුවත් ලෝකේ නැහැ. ඒ හින්දා අනාථයි. ඊට පස්සේ කෙස් පැහිලාම රැලි වෙලා කන් ඇහෙන්නේ අතපය වළංගු නැති තත්ත්වයට ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙමින් යන ජීවිතවලට පිහිටක් සරණක් වෙන්න ලෝකෙ කිසිම කෙනෙක් නැහැ. ඒ හින්දා ලෝකයා අනාථයි. හැම දෙයකින්ම වෙන වෙලා හැම කෙනෙකුගේම වෙන වෙලා ඉපදුන හැම ජීවිතයකම මරණයට පත් වෙනවා කියන ධර්මතාවයට පත් වෙද්දී ඒ ධර්මතාවයේ මුදව ගන්න කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒ හින්දා ලෝකයා අනාථයි. ඒ වගේම ප්‍රිය දේන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම නිසා තමන්ට දුකක් එනකොට ඒ දුක තමන්ගේ සංඛාරයේ නොහට ගන්න විදිහට ඒ දුක නිවෙන විදිහට උදව් කරන්න කවුරුවත් ලෝකේ නැහැ. ඒ හින්දා ලෝකේ හැම කෙනෙක්ම අනාථව වාසය කරනවා. තමන් අකමැති අය අකමැති දේවල් ලැබීමෙන් තමන්ට දුක අපහසුකමක් උපදිනකොට ඒ දුකින් අපහසුකමෙන් බේරගන්න ලෝකේ කිසිම කෙනෙක් නැහැ. එතකොට මේ කය කියන තාක් බඩගින්න පිපාසය ආදී නැසි මధుර අවසුලං ආදී ස්පර්ශයන් දුක් විඳිනවා නම් ඒ දුක සහ මුලින්ම නැති කරන ඒ දුක නොහට ගන්න ධර්මතාවය ඇති කරලා දෙන්න කිසිම කෙනෙක් තමන්ට නැහැ. ඒ නිසා මේ ලෝකයා අනාථයි. එතකොට අනාථ වෙච්ච කෙනාගේ ස්වභාවය අනාථයි කියන්නේ වෙන මොකකින්ද නෙවෙයි ජීවිතයට පිහිට රැකවරණයක් පිටිවහලක් වෙන්න කෙනෙක් නැහැ. ඒ වගේ මේ සසරගත සත්‍යයන්ට යථා ස්වභාවයෙන් බැලුවාම පිහිට පිළිසරණ වෙන්න කිසිම කෙනෙක් නැහැ. මොකද ඒ ඉන්න අය අනාථව නම් ඉන්නේ. ඉන්න ඔක්කොම අනාථව නම් ඉන්නේ තව කෙනෙකුට පිහිටක් පිළිසරණක් වෙන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ අනාථව සසර ඒමේ යත දුවන සැරිසරන සත්වයන්ට ස්ථීර වූ නාථ කරන ධර්මතා ටික. නාථ කරන ධර්මතා ටික. මෙන්න මේ ධර්මතා 10ක් පෙන්නනවා ඒකාන්තයෙන්ම පිහිට පිළිසරණ ජීවිතයකට ලැබෙන ධර්මතා 10ක්. ඒකට කියනවා නාථ කරන ධර්ම කියලා. හරියට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා වගේ දරුවෙකුට යම් කිසි පුරුෂයෙකුට සහෝදර සහෝදරී ඥාති හිතයිසින් ඉන්නවා වගේ කෙනෙකුට හොඳට සැප විහරණය පිණිස පවතින ගෙවල් දොරවල් ආදී රක්ෂිත ස්ථානයක් රැකවරණයක් තියෙනවා වගේ මේ අනාථව සසර ඇවිදින සත්‍යයන්ට නාථ කරන පිහිට පිළිස පවතින ධර්මතා 10ක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණු ටික පෙන්නලා කියනවා සනාථාභික්ඛවේ විහෙරත අනාථ නොවෙන සනාථ වෙන පිහිට පිළිසරණ ඇතුව ජීවත් වෙන්නේ කොහොමද? පිහිට පිළිසරණ ජීවිතයට ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව පෙන්නලා ඒ ජීවිතයට පිහිට පිළිසරණ ඇති කරගන්න කර්ම 10ක් තථාගතයන් වහන්සේ පෙන්නනවා. පෙන්නලා දේශනා කරනවා මෙන්න මේ කරුණෝ ටික තමන් තුළ උපදවාගෙන සනාථ කෙනෙක් වෙන්න. පිහිටක් සරණක් ඇති කෙනෙක් වෙන්න. අනාථව වාසය කරන්නට එපා. මේ අනිත් හැම කෙනෙක්ම වගේ
අනාත්ව වාසය කරන්න එපා. මොකද අනාත්ව වාසය කරන එක දුක ජීවිතයට කියලා. පිළිපැත් සරණක් ඇතුව වාසය කරන්න කියලා. මොකද පළවෙනි නාථ කරන ධර්මයේ ජීවිතයකට පිළිපැත් පිටුවහලක් ලැබෙන පළවෙනි කාරණාව මොකද්ද? ඉදිවික්‍රේ වික්ඛු සීලවා හෝති බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉදිවික්‍රේ වික්ඛු සීලවා හෝති පටිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු ඉදම් වික්ඛවේ වික්ඛු සීලවා හෝති සික්ඛාපදේසු පාතිමොක්ඛ සංවර සම්වරෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්ඛති අයම්පි ධම්මෝ නාථකරණ. පළවෙනි නාථකරණ ධර්මයේ මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයෙන් යුක්ත ස්වල්ප වාක්‍ය වර්ධට බය දකිමින් ශික්ෂාවන් දැඩිවගෙන ඉක්මන බවක් තියෙනවා නම් මෙන්න මේක කෙනෙකුගේ ජීවිතයේ නාථකර ධර්මයක්. තමන්ට පිළිට පිළිස පිළිසරණ පිළිස පවතින එකක්. එතකොට දෙවැනි එක තමයි මොකද්ද? බහුසුත භාවය. පළවෙනි එක ප්‍රාථමික සංවර සීලෙන් සංවර වීම, දෙවැනි එක බහුසුත භාවය, තුන්වෙනි එක කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, තමා කල්යාණ මිත්‍රයන්ට නැමුණු බව. හතරවෙනි එක සුවච බව, පස්වෙනි එක තමන් එක්ක එකට ජීවත් වෙන සබ්‍රහ්මචාරීන් කෙරෙහි එකට ජීවත් වෙන අය කෙරෙහි ප්‍රිය වූ මනාපෝ මෛත්‍රී සිතින් වාසය කරමින් ඒ අයට කුදුමහත් කටයුතු වල උදව් උපකාර කරනවා නම් කළා දෙනවා නම් මෙන්න මේක තමයි පස්වෙනි නාටකරන ධර්ම. ඊට පස්සේ හයවෙනි එක තමයි මොකද්ද? ධර්මයේ සත්‍ය කැමැති බව. හත්වෙනි එක තමයි ආරද්ධ වීර්යය. අටවෙනි එක තමයි ලතදී සතුටු වීම. නවවෙනි එක තමයි සත්‍ය සම්පජන්‍ය සිහියෙන් ඇති බව. දහවෙනි එක තමයි ස්කන්ධයේ නිර්වේය දන්නා උද්‍යත්ත ගාමී ප්‍රඥාවෙන් යුක්ත වීම. අපි මේ ටික පොඩ්ඩක් මුලින් ධම්මා කියමු. එතකොට මෙන්න මේ කරුණු 10න් යුක්ත නම් කෙනෙක් මේ 10 තමන් සන්තකයේ තියෙනම් ඒ කාන්තින් යා ජීවිතයේ පිළිටක් ඇතුව සරණක් ඇතුව පිළිසරණක් ඇතුව ජීවත් වෙන කෙනෙක්. එයා කවදාවත් අනාථ වෙච්ච කෙනෙක් නෙවෙයි. අනාථ වෙච්ච කෙනෙක් වගේ දුක් විඳින්න වෙන කෙනෙක් නෙවෙයි. අනාථ වෙච්ච අය දුක් විඳිනවා නම් යම් විදිහක ඒ අනාථ වෙච්ච අය දුක් විඳින ඒ දුකෙන් සම්පූර්ණ මිදෙන ඒ දුක ඇති වුණාම පිළිට පිළිසරණක් වෙන්නයි. අපිට ඥාති හිත මිත්‍රයෝ ඉන්නේ අපි දුබල වෙලාවට අපිට දුකක් කරදරයක් අපහසුකමක් ඇති වෙනකොට ඒ අය ඉන්නහිට ඒ අය හෝ ඉදිරිපත් වෙලා අපි ඒ දුකෙන් මුදවලා. ඒ වගේ ජීවිතයේ දුක කරදරයක් ප්‍රශ්නයක් එනවා නම් එන්න තියෙන අවස්ථාවලදී මේ නාටකම ධර්මයන්ගේ ස්වභාවය තමයි ඒ අය ඉදිරිපත් වෙලා අපේ ජීවිතයේ දුකෙන් තියෙන ටික වාරණය කරනවා. දුකෙන් අපි මුදවනවා. ඒකේ පළවෙනි එක තමයි මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරය. එතකොට ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ ප්‍රාතිමොක්ඛ කියලා කියන නිවනට පමුණවන කියන නිවනට මුල් වෙන නිවනට පමුණවන කියන අර්ථයෙන් ප්‍රාතිමොක්ඛ කියලා කියනවා.
ප්‍රාතිමොක්ඛ සීලය කියලා කියන්නේ ගිහි පින්වතුන්ට නම් අපි සමාදන් වෙන පංචශීල පද ටික තියෙනවානේ. ඒ පංචශීල වලට ඒ වගේම මේ උපෝසථ අෂ්ටාංග සීලයට ඒ වගේම උපසම්පදා සීලය සාමාන්‍ය සීලය වගේ සීල පද සමාදන් වෙලා ඒක රකින්න ටිකක් තියෙනවානේ. මෙන්න මේ ටිකට කියනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා. එතකොට ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් සංවර වෙන්නට ඕනේ. ඒ සිල්පද ටික කඩන්න නැතුව ඒක ආරක්ෂා කරන මට්ටමක් තමන් තුළ තියෙනවා නම් ඊට පස්සේ ආචාර ගෝචර සම්පන්න ආචාර ධර්ම කියලා කොටසක් තියෙනවා. ඔය ටික තමයි අපේ අඩු ආචාර අනාචාර කියලා දෙකක් තියෙනවා. ආචාර කියන්නේ හික්මෙන්න. දැන් අපි කියමු වික්ෂුන් වහන්සේලාගේ නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගෞරව කළා. එතකොට කුතුහත් කටයුතු උපකාර කළා. වතාවත් කරලා කටයුතු කරන එකට ආචාර ධර්ම කියලා කියනවා. ඒ වගේ ගිහිවල ඉන්නවනම් වැඩිහිටි දෙමව්පියන්ට බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම් කීකරුව කටයුතු කරනවා නම් එතකොට මෙන්න මේ වගේ හැසිරෙන එකට කියනවා ආචාර සම්පන්නයි කියලා. ඊට පස්සේ ගෝචරය කියලා කියනවා. අගෝචර කොටසකුත් තියෙනවා. ස්වාමීන් වහන්සේලාට නම් නොසුදුසු තැන් පෙන්වලා කියනවා මෙන්න මේ තැන් වලට යන්න එපා. රාත්‍රී වීදි වල යන්න එපා, වේලාවේ ගම් වල යන්න එපා කියලා ඔය කරුණු රාශියක් පෙන්වලා කියනවා මේ වගේ තැන් වලට යන්න එපා කියලා. ඒ වගේ ගිහි අයට අගෝචර ස්ථානයේ යම් තැනකට යනකොට යම් තැනක ඇසුරු කරනකොට තමන්ට කෙලෙස් ධර්ම වැඩේ නම් නෝපං කෙලෙස් උපදින මෙන්න මේවා අගෝචර තැන්. අන්න ඒ වගේ අගෝචරයන්ගෙන් වෙන් වෙලා අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි ස්වල්ප මාත්‍ර වර්ධත බය දකින්න. ස්වල්ප මාත්‍ර වර්ධත බය දකින්න කියන්නේ කයෙන් වචනයෙන් වැරද්දක් කිරීම පැත්තකින් කැදේවා වැරද්දක් ගැන හිතට එන එකට බයයි. හිතට සිහි වෙනකොට බයයි. මේකට කියනවා ස්වල්ප මාත්‍ර වර්ධත බය ගන්නවා. යම් අකුසල විතරක මාත්‍රයක් සිද්ධිය කරනකොට ඒකට බයයි. මෙන්න මේ විදිහට ශික්ෂාවන් සමාදන් වෙලා ශික්ෂාවන් තුල හොඳට හික්මෙන්ට කියනවා. අකුසලයක් වැරද්දක් කිරීම පැත්තකින් කැදේවා සිතින් ඊට සිත් මාත්‍රයක් උපන්නට පවා බය ඇතුව වාසය කරනවා නම් මෙන්න මේ විදිහට වාසය කරන එක නාථ කරන ධර්මය. මේ නාථ කරන ධර්මය සමන්හව තියෙනකොට වෙන්නේ මොකද්ද? ඒකෙන් ඒ ධර්මයෙන් තමන්ව රකිනවා. තමන්ගේ ජීවිතයට දුක් දුන්නස් ගලාගෙන එන්නේ කඩු කරනවා. ජීවිතයට දුක කරදරයක් ඇති වෙනකොට මේ ගුණේ ඉදිරිපත් වෙලා දුක වාරණය කරනවා. ඒ නිසා මේ තමන්ට තව ඥාතිවරයෙක් ඉන්නවා වගේ හිතේශී කෙනෙක් ඉන්නවා වගේ තමන්ට ජීවත් වෙන්න භෞතික සම්පත් ඇති කෙනෙක් යම්සේද ඒ වගේ තමන්ට පිළිතක් පිළිසරණ ඇතුවයි. අනාථ කෙනාගේ ස්වභාවය තමයි ජීවිතේට තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තමන් වෙනුවෙන් අප වෙන්න කවුරුවත් නැහැ. තමන් වෙනුවෙන් අප වෙන්න කවුරුවත් නැති වුනහම තමන්ම තමයි ඒකට වාර්ථක විඳින්න වෙන්නේ වන්දික වෙන්නේ.
ඉතින් මේ නාටක ධර්මයන් තිබුණාම තමන්ගෙන් අප වෙන කෙනෙක් ඉන්නවා. ඉතින් මේ පළවෙනි අපකාරය තමයි කවුරුනේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරව කටයුතු කරන එක. කිටියෙන් කිව්වම සිල්වත් බව. මේ සීලය කියන එක ජීවිතයට හොඳ රැකවරණයක්. ඊට පස්සේ දෙවෙනි නාටක ධර්ම තමයි බහුසුත භාවය. බහුසුත භාවය කිව්වහම නිකම්ම විතරක් නෙමෙයි. බොහෝ අසූ පිරුතෙන් ඇති බව බහුසුත කියලා කියන්නේ. එතකොට බහුසුතෝ හෝති සුතදරෝ සුත සංචිතේ සම්නිහිතේ. එතකොට හොඳට අහලා තියෙනවා ධර්මය. අහලා විතරක් නෙමෙයි, අහලා ඒක සිතේ හොඳට ධාරණය කරලා තියෙනවා. ඊට පස්සේ හිතින් හොඳට හිතලා ඒක නුවණින් දැකලා තියෙනවා. මොනවද අහලා තියෙන්නේ? යම් ධර්මයක් තියෙනවා නම් ආදි කල්යාණ, මච්ච කල්යාණ, පරියෝෂණ කල්යාණ, සාත්‍යං, සම්පාංජන, කේවල පරිපූර්ණ, පරිසුද්ධ බ්‍රහ්මචර්ය. අභිවදන්ති තථා රූපා ධම්මා බහුසුතාව. අන්න ඒ වගේ ධර්ම මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත, ව්‍යංජන සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ ශාසන බ්‍රහ්මචර්යාව ගැන බහුසුතයි කිව්වහම බොහෝ සිද්ධියම අහලා තියෙනවට කියන්නේ මොහරි අහලා තිබුණාට සිද්ධු කතන්දර වගේ දේවල් අහලා තිබුණත් බොහෝ අහලා තියෙනවා, බොහෝ මොකලා තියෙනවා තමයි. නමුත් ඒ වගේ බහුසුතකමක් නෙමෙයි මේකෙන් පෙන්නන්නේ. මේකෙන් පෙන්නන්නේ මොන වගේ බහුසුතකමක්ද? බොහෝ අහලා තියෙන්නට ඕනේ, අහලා නොනේ නැවත නැවත හිතපු බවක් තියෙන්නට ඕනේ, හිතෙන් පුරුදු කළ බවක් තියෙන්නට ඕනේ, නුවණින් විමසපු බවක් තියෙන්නට ඕනේ, විමසලා නුවණින් යම් ආකාරයක තේරුම් ගත්ත බවක් තියෙන්නට ඕනේ. මේ ඔක්කොම ටික එකතු කළා තමයි හොඳ බහුසුත පුද්ගලයෙක්, බොහෝ අසූ පිරුතෙන් ඇති කෙනෙක් කියලා කියන්නේ. එතකොට මොනවද අහලා පුරලා තියෙන ජීවිතේ? මුල මැද අග යහපත් අර්ථ සහිත, ව්‍යංජන සහිත සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාවක් තියෙනවා නම්, ශාසන බ්‍රහ්මචර්යාවක් තියෙනවා නම්, මෙන්න මේ ශාසන බ්‍රහ්මචර්යාව ගැන හොඳට අහලා තියෙනවා. හොඳට හිතෙන් පුරුදු කරලා තියෙනවා. හිතෙන් හිතලා තියෙනවා. මෙන්න මේක දෙවන නාටක කරන ධර්මය. තමන්ගේ ජීවිතයේ දුක දුන්නසක් එනවනම් ඒ ජීවිතයේ තියෙන දුක් දුන්නස් නතර කරන්න, තමන් වෙනුවෙන් තමන් ඒ දුකෙන් වළක්වන්න, තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තව ඥාතිවරේ හිතයිශී කෙනෙක් වගේ මේ දෙවන නාටක කරන ධර්මය. කෙනෙක් තුල මෙන්න මේ නාටක කරන ධර්මයක් තිබුණොත් ඒකෙන් එයා සනාතව වාසය කරනවා. තුන්වෙනි කාරණාව පුනච්චපරම් වික්ඛවේ කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායකෝ කල්යාණ සම්පවංකෝ. කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, කල්යාණ මිත්‍රයන්ට සමාත් නැමුණු බව කියන මෙන්න මේ කාරණාව ජීවිතයට පිළිටක් රැකවරණයක් ඇති කරන නාටක කරනවා. දුටු අනන්ත පෙන්වලා දෙන වරදෙහි ගරහා කරන නින්දා කරන නිවැරදි මාවත පෙන්වලා දෙන නිවැරදි මාවතට උත්සාහවත් වෙන පුද්ගලයාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. ඉතින් අපිට ජීවිතයේ වැරදිච්ච තැන්වලදී වැරදි බව පෙන්වන්න. හරි දේ මොකක්ද කියලා පෙන්නලා හරි දෙයට යොමු කරවලා. වටපිටාවක් තියෙනවා නම් ඒකට කියනවා කල්යාණ මිත්‍රතා කියලා.
ඊට පස්සේ කල්යාණ මිත්‍ර සහාය. කල්යාණ මිත්‍රයන් සහාය කොටයි. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන ගමන්ම ඒ වගේ කල්යාණ මිත්‍රයෝ සහාය කරගන්නවා, උදව් කරගන්නවා. තමන්ගේ යහපතට උදව් කරගන්නවා. උදව් කරගෙන එපමණකින් නතර වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් අයගෙන් උදව් වරන්, කල්යාණ මිත්‍රයන්ගෙන් උදව් වරන් තමන් නිහඬ වෙන්නේ නැහැ. කල්යාණ පවංකත. තමාත් කලන සිත්තුවම කලන කමින් ඒ අය කෙරෙහි නැඹුරු වෙච්ච සිතකින් ඉන්නවා. තමාත් තමන්ට හැකි විදිහට ඒ කල්යාණ මිත්‍රයන්ට, කල්යාණ සහායකයන්ට උදව් කරනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් කල්යාණ මිත්‍රයෝ සහාය කරගෙන තමා ජීවත් වෙනවා. තමා කල්යාණ මිත්‍රයන්ට සහාය වෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණයක්, ගතියක් කෙනෙකුගේ ජීවිතය තුළ තියෙනම් මෙන්න මේක ජීවිතේට පිහිට පිළිසරණ ඇති කරන ධර්මයක්, නාථ කරන ධර්මයක්. ඒකට කියනවා තුන්වෙනි නාථ කරන ධර්මය කියලා. ඊට පස්සේ හතරවෙනි නාථ කරන ධර්මය මොකක්ද? උනච්චපරම් වික්‍රේ වික්ඛු සෝචෝ හෝති සෝචස්ස කරණෙහි ධම්මේ සමන්නාගතෝ khamo padakkinam gahi අනුසාසති. ඒකේ බොහෝම සෝචයි කීකරු. ඒ වගේම කීකරු වෙන ධර්මයන්ගෙන්, සෝච වෙන ධර්මයන්ගෙන් යුක්තයි. යම් කිසි කෙනෙක් හිතානුකම්පීව වැරද්දක් පෙන්නකොට, අනුශාසනා කරනකොට ඒක බොහෝම කීකරුකම්, බොහෝම නිහතමානීව ඒක පිළිගන්න ගුණයක් යාගව තියෙනවා. සෝචකම ධර්මයේ ලක්ෂණය තමයි අනුශාසනාවක් කරනකොට, අවවාදයක් කරනකොට ඒකෙදී බොහෝම නිහතමානීව මේක පිළිගන්නවා. ඒකෙදී අර දුතියනාත කරන සූත්‍රයේදී පෙන්නනවා ඒ නිහතමානී කම වැඩිහිටියන්ට විතරක් නෙවෙයි, මධ්‍යම අයට, තමන්ගේ සමාන අයට, බාල අයට, තමන්ගේ බාල අයට යහපත් වචනයක්, ගුණයක්, මොනවත් දෙයක් පෙන්නකොට ඒක පිළිගන්න තරම් මනස නිහතමානී බොහොම සුවචයි. හැම වෙලාවෙම බලවත් කෙනාට කීකරු වෙනවා කියන එක, දුබලයා බලවත් කෙනාට කීකරු වෙනවා කියන එක ලෝකීය ධර්මතාවයක්. ඒකට සුවච බවමයි කියලා කියන්න බෑ. හොඳට මුදල් හදලා තියෙන මිනිස්සෙක් ඉන්නවා නම් ධනෙ නැති කෙනෙක් ගත්තාම අර මිනිස්සයා ගාව බොහොම සුවචව වැඩ කරනවා. හොඳ බල සම්පන්න කෙනෙක් ඉන්නවා, දුබල කෙනෙක් ගත්තාම බොහොම සුවචව වැඩ කරනවා. බලයක්, නිලයක්, ධනයක් හින්ද සුවච වීමක් තියෙනවා නම් ඒ සුවච බව ලෞකික එකක්. ඒක සුවච බව නෙවෙයි. නමුත් මෙතනදී මේ සුවච බව කීකරු බව මොකද්ද? සුවච කරන ධර්මයන්ගේ යුක්ත වීම. ඒ කියන්නේ යම් කිසි වරදක් හෝ පෙන්වනවා, නිවැරදියක් පෙන්වලා මේ විදිහට කටයුතු කියලා හෝ පෙන්වනවා. ඒ පෙන්වන එක බාල කෙනෙක් පෙන්වනවා, මධ්‍යම කෙනෙක් පෙන්වනවා, වැඩිමහල් කෙනෙක් පෙන්වනවා. එකට බොහෝම කීකරුව. ඒකේ මුදුනින් බොහොම ආදරෙන් පිළිගන්න ගතියක් තියෙනවා. අනේ ගතියටයි කියන්නේ සුවච කරන ගතිය කියලා. සුවච කියලා. ඒ වගේම කමෝ හෝති. යම් කිසි කෙනෙකුට තව කෙනෙකු වරදක් කළොත්, දැන්නොත්, අපහාසයක් කළොත්
කීකරු කෙනෙක්ගේ ලක්ෂණය තමයි ඕනෑමට වඩා කිපෙන්න තේදී ඉවසන ගතිය. කමෝති දෙයට ඉවසනවා. ඉවසන්ත පුරු වෙලා ඒක බාලකන හැම වෙලාවෙම බලවතාගේ වචනේ ඉවසනවා කියන එක ලෝකේ ස්වභාවය. යම්කිසි කෙනෙක් දුබලයාගේ වචනේ ඉවසයි නම් මෙන්න මේ ඉවසීම හරිය ශ්‍රේෂ්ඨයි කියනවා. මොකදී එක්තරා දවසකදී කාලකදී දෙවියන් තසුරුණත් අතර යුද්ධයක් තිබිලා අසුරේ පරාද වෙලා අසුර හැකියාවම තවුසාද දෙවියන්ට අරගෙන එනකොට වේපචිත්ති අසුරය සක්‍රදියන්ට බයිනවා එතකොට සක්‍රදිය නිරෝධ වෙනවා. මාත්‍රි දිව්‍ය පුත්‍රයා කියනවා ඇයි වහන්සේ මෙච්චර මේ අසුරය බණිද්දී නිහඬව ඉන්නේ කියලා. මාත්‍රි බලවත් කෙනෙක් දුබලයකට බයිනකොට ඉවසනවා නම් ඒ ඉවසීමේ තරම් ශ්‍රේෂ්ඨ නැහැ. නමුත් දුබල කෙනෙක් බලවත් කෙනෙකුට බයිනකොට ඒ බලවතාට ඉවසන්න පුළුවන් නම් ඉවසනවා නම් ඒ ඉවසීම හරිම ශ්‍රේෂ්ඨයි කියලා සත්‍යවිදෝ කියනවා. ඒක ලොකු ටික සූත්‍රයක් මම මතක් කළේ. ඒ වගේ ඉවසීම කියන කාරණාවත් වැඩිමල් කෙනෙක් වේවා, මධ්‍යම කෙනෙක් වේවා, බාහිර කෙනෙක් වේවා යම් කිසි අමනාපයට තරහවට හේතු වෙන දෙයක් කිව්වොත් හෝ කළොත් හෝ ඒ අනුව ගැටෙන්නේ නැතුව සිතෙන් උපේක්ෂාවෙන්ට පුළුවන්. ඉවසන්ට පුළුවන් ගතියක් අපේ තුල තියෙන මේක අපේ ජීවිතේට බොහෝම පිටිවහලක් රැකවරණයක් ලැබෙන ධර්මතාවයක්. හොඳ නාථ කරන ධර්මයක්. ඒ හින්දා හතරවෙනි නාථ කරන ධර්මය තමයි මොකද්ද? සුවච බව. චපරම් වික්ඛවේ වික්ඛු යානිතානි සක්‍රක්මචාරීණං උච්චාචේවානි කිං කරණීයානි තත්ත දක්ඛෝ හෝති අනලසු. ඒ වගේම එකට ඉන්න පිරිසේ සක්‍රක්මචාරීන් කියලා කියන එකට ඉන්න පිරිසට බ්‍රහ්මචර්යාවේ එකට හැසිරෙන පිරිස සක්‍රක්මචාරී කියලා. මෙන්න මේ තමන් එකට වාසය කරන අනිත් අය දිහා හොඳට බලනවලු. අනේ මම මේ අයට මොන විදිහට සුඛවක් කරන්නේ, මොන විදිහට උපකාරයක් කරලා දෙන්නේ, මගෙන් මොනවද මේ අයට කළා දෙන්න තියෙන උපකාර කියලා හැම වෙලාවෙම දක්ෂව අනලසු කුමක් කළා දෙන්නට ඕනේද, කුමන යුතුයකම කුමන උපකාරයක් කළා දෙන්නට ඕනේද කියලා නිතරම විමසන ගතියකින් යුක්තයි කියනවා. තමන් තනියම කියලා තේ ටිකක් හදාගත්ත තමන් තනියම තමන්ට විතර පොත ටිකක් අරගෙන වගේ තැනකින් මේ කටයුතු කරන්නේ නැහැ. එයා බොහෝම වටිනා නාථ කරන ධර්මයක් තමයි. මොකද අනිත් අය ගැන හොඳට හිතනවා, අනිත් අය ගැන බලලා අනිත් අයටත් උපකාරයක් වෙන විදිහට අනිත් කෙනෙකුට මගෙන් මොනවාගේ උපකාරයක් අවශ්‍යද, මම මොනවද කළා දෙන්න ඕන, උඹට මොනවා හරි කළා දෙන්න ඕනද උපකාරයක් කියලා අහලා ඒකේ උත්සාහවත් වෙන කම්මැලි නොවුණු ගතියක් තියෙන මෙන්න මේක හොත නාථ කරන ධර්මයක්. මොකද මේ ගුණය විසින් මේ ද්‍රව්‍ය කාරණා ටිකක් මේ ඔක්කොම ගුණ ටිකක් කියන්නේ. තමන්ට දුක දුන්නස කරදරයක් වෙනකොට ඒ ගුණය විසින් තමන්ට පිට උපකාර කරනවා. ඕගලන්ට තේරෙයි තව මිනිස්සුව අනිත් අය ඇවිල්ලා උදව් කරනවා කියලා. නමුත් ඒ උදව් කරන වෙන මොකුත් නෙවෙයි, තමන් ගාව තියෙන මෙන්න මේ ගුණය නිසා. මේ නාථ කරන ධර්මය.
ඕගොල්ලෝ තේක හදාගන්න ගියාම මට විතරක් තේ කෝප්පයක් ගන්න නැතුව අවස්ථාවක් දිනුයි. අනේ අනිත් අයට තේ ටික කොහොම හදාගන්න ඕනේ කියලා කියන්නේත් නැහැ. එයාට තේ ඕනේ, ඕගොල්ලන්ට තේ ටික ඕනේද? ඔයාලට මොනවද ඕනේ? මොහොත ටික ඕනේද කියලා අහලා ගෙනත් දෙන්න. මේ හැමදාම මේ වගේ චර්චයක් කියනකොට ඉබේම හැමෝගෙම හිත ඇතුළත ප්‍රසාදී බවක් ඇති වෙන්නේ නැති වේද? කිසියෙකුට එයා කෙරෙහි හිතේ අවනාපයක් අකමැත්තක් තියෙයිද? චුට්ටක් හරි එයාට අපහසුකමක් වුණොත් අනිත් අය උදව් කරන්නේ නැති වෙයිද? අපි පුද්ගල භාවයෙන් කෙනෙක් උදව් කළා කෙනෙකුට උදව් කරනවා කියලා දැක්කට නමුත් එතන මේ වැඩ ටික කරලා තියෙන මේ නාටකම ධර්මයේ මේ ධර්මයෙන් තමයි අනිත් අය තමට උදව් කරනවා කියන කාරණාව කරලා තියෙන්නේ. මොකද ඒ ගතිය තමන් ගාව තිබුණ හින්දා ඒ ධර්මයේ ස්වභාවය තමයි අනිත් තමන්ගේ ජීවිතේට කරදරයක් වුණා අනිත් අය වහා යොමු කරනවා මේ ගුණය. එතකොට මේකට කියනවා නාටකම ධර්මයක් කියලා. ඒ වගේ සත්‍බ්‍රහ්මචාරයෙන් කෙරෙහි නැඹුරු වෙලා මම කුමක් කළ යුතුද කුමක් කළ යුතුද කියලා විමසන නොවනකින් යුක්තව අනිත් අය කෙරෙහි නැඹුරු වෙච්ච මනසකින් කටයුතු කරන එකට කියනවා මේ නාටකම ධර්මයක් කියලා. සත්‍බ්‍රහ්මචාරයෙන් කෙරෙහි කළ යුතු පුදුමහත් කටයුතු මොනවද කියලා හොයන්න බලන කරන බව. ඊගාවට 6 වෙනි නාටකම ධර්මය තමයි ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධර්මයේ අභිවිනේ උලාර පාමොච්ච. එතකොට 6 වෙනි නාටකම ධර්මය තමයි සත්‍යධර්මයට ගොඩාක් කැමති. ඒ වගේම අපි ධර්මයේ ඉගෙන ගන්න අපි විනය ඉගෙන ගන්න අපි කැමති. ඒකේ ඒ වචන ඇහෙනකොට ඒ වචන තුල හරි හිතේ සතුටක් තියෙනවා. ඒ වචන වල අර්ථය හොයන්න ඒකේ අර්ථය හිතින් හිතලා පුරුදු කරන්ට හරි වොමනාවක් තියෙනවා. ඒ තුලින් හිත සතුට වෙනවා. අභිධර්මය ගැන උගන්වනකොට කියනකොට අපි විනය ගැන උගන්වනකොට කියනකොට නිදි කිරා වැටෙන්නේ නැහැ. හොඳ ප්‍රමුදිත බවක් තියෙනවා. හොඳ සතුටක් තියෙනවා. ඒ හිත සතුටින් ඒ ධර්මය පිළිගන්නවා. මෙන්න මේ වගේ ධම්මකාමෝ හෝති. ධර්මයට කැමති බවක් තියෙනවා නම් අභිධර්මයේ අභිවිනේ උදාර කාමෝච්චේ යුක්ත මහත් වූ ප්‍රමුදිත භාවයෙන් සතුටකින් යුක්ත බවක් සිටේ තියෙනවා. මෙන්න මේක ජීවිතයකට තියෙන නාටකම ජීවිතයකට පිටිවහල ඇති කරන. ඊට පස්සේ පුණ්‍යච පරම වික්‍රේ වික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ කරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. ඒ කියන්නේ අකුසල ධර්මයන්ගේ දුරු කිරීම පිණිස කුසල ධර්මයන් උපදින පිණිස අරබු වැරැතු සුදු වැරැතු කටයුතු කරන බවක් තියෙනවා. අකුසල ධර්මයන් දුරු කරන්න කුසල ධර්මයන් උපදවා ගන්නට ආනන්ද විරියෙන් යුක්තයි, දැඩි උත්සාහයෙන් යුක්තයි, යුද්ධ පරාක්‍රමයෙන් යුක්තයි. ඒ කියන්නේ නොපසුබස්නා වීර්යයෙන් යුක්තයි. නොපසුබස්නා වීර්යයෙන් යුක්තයි. හැම වෙලාවෙම අකුසල ධර්ම දුරු වෙන කුසල ධර්ම උපදින විදිහට මම ජීවත් වෙන්න ඕනේ නේද? කොහොමද එහෙම කරන්නේ? මෙන්න මෙහෙම කරන්නට ඕනේ කියලා අහගෙන හැම වෙලාවෙම ඒ සඳහාම උත්සාහවත් වෙන ගතියක් තියෙනවා. අකුසල ධර්මයන් දුරු කළා කුසල ධර්මයන් උපදින විදිහට ජීවත් වෙනවා. ඒ සඳහා උත්සාහවත් වෙනවා. මෙන්න මේකට කියනවා ආරද්ධ විරිය කියලා. ආරද්ධ විරිය විහෙරති කියලා. මේ ආරද්ධ විරිය වාසය කරන එක, උපසුබස්නා වීර්යයෙන් යුක්ත කටයුතු කරන බවක් තියෙනවා.
අකුසල ධර්ම දුරු කළා කුසල ධර්ම උපදවා ගන්නට මෙන්න මේකට කියනවා නාථ කරන ධර්මයක් කියලා. එතකොට හත්වෙනි නාථ කරන ධර්ම. ඊට පස්සේ අටවෙනි නාථ කරන ධර්මය තමයි මොකද්ද? සන්තුට්ඨෝ හෝති ඉතිරිතර චීවර පින්ඩපාත සේනාසන ගිලාන පච්චේ දේතක පරික්කාරේන. එතකොට චීවර පින්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ සිව්පසයේ ලතදීන් සතුටු වෙන. එතකොට ලැබෙන ප්‍රමාණය සතුටු වෙන. මෙන්න මේකත් නාථ කරනවා. ගිහි පිටුපත් එහෙමයි. තමන්ට හම්බ වෙන යම් ඇඳුමක් තියෙනවා නම් එපමණකින් සතුටු වෙනවා. තමන්ට හම්බ වෙච්ච ආහාරයක් තියෙනවා නම් එපමණකින් සතුටු වෙනවා. ඒකට කලහ කෝලහල කරගන්නේ නැහැ. කලහ කෝලහල කරගෙන තව උතුම් දේව හොයන්න ඕන කියන දෙයක් කියන්නේ නැහැ. ඊට පස්සේ සමාන්ත ලැබුණු ප්‍රමාණකින් නිවහනක් තියෙන ඒකෙන් සතුටු වෙනවා. ලැබෙන ප්‍රමාණයකින් බෙහෙතක් තියෙන බෙහෙතේ තියෙන ඒකෙන් සතුටු වෙනවා. මෙන්න මේ ලද්දේම සතුටු වෙලා මහේච්ඡතාවේ අතහැරලා බොහෝ කැමති වෙන ගතිය. හොඳ දේවල් කැමති වෙන ගතිය. සියන කෙලෙස් මනසේ අයින් කරලා තමන්ට ලැබෙන දේ සතුටු වෙනවා. ලැබෙන දේ බොහොම වාසය කරන්නේ පරිහරණය කරන්න වෙන්නේ ලැබෙන දේ තමයි අපිට. නමුත් ලැබෙන දේ පරිහරණය කරනකොට ලැබෙන දේ ලැබෙන පමණකින් සතුටු වෙලා පරිහරණය කරන්නේ නැහැ ගොඩක්. ලැබෙන දේ ලැබෙන පමණින් අසතුටුව පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන්න වෙන්නේ ඒ ටිකම තමයි. අසතුටෙන් පරිහරණය කළා සතුටෙන් පරිහරණය කළා. ප්‍රශ්නේ තියෙන්නේ පරිහරණය කරනකොට ඒක පරිහරණය කරන්නේ අසතුටෙන් වුණාම මනස දුර්වල සහගතයි. ජීවිතේ ධර්මය රැඳෙන්නේ නැහැ, හිත රැඳෙන්නේ නැහැ. ඒක එක පාළුවක්. ඊට පස්සේ ඒ අසතුට වෙනුවෙන් අසතුට දුරු කරන්නට වෙනත් ක්‍රමෝපායන් වලින් ඒ ලද්ද පමණකදී සතුට නොවෙනකොට සෑහීමකටපත් නොවෙනකොට වෙන අධාර්මික ක්‍රමෝපායන් හොයාගන්න වෙනවා. Tamanට ප්‍රියමනාප මට්ටමේ දේවල් හොයන්න. කෙලෙසේ බොහෝ වෙන්න පුළුවන් ඉලති. ඒ නිසා ලද්දෙන් සතුට වෙන කෙනාට ඒ නිසා Taman තුල ප්‍රමුදිත භාවයක සතුටකුත් තියෙනවා. ඒ වගේම තව දේවල් හැවීමට ලබා ගැනීමට වැරදි ක්‍රමෝපායන් වාට වෙන්නේ නැහැ. එතකොට මේ චීවර පින්ඩපාත සේනාසන පිළම්පස කියන මේ සත්‍ය හතරේ ලැබෙන දේ සතුට වෙනවා කියන එක නාටකම ධර්මයක්. ජීවිතයට පිටුවහලා දෙන ධර්මයක්. ඊට පස්සේ 9 පුනච්චපරම් වික්‍රේ විකු සතිමා හෝති පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. එතකොට පරමේන සති නේපක්ඛේන විමසන උතුම් වූ විමසන නුවණින් යුක්ත වෙද සිහියකින් යුක්ත වෙද. සිහියක් වෙනනම් මොකද්ද? නේපක්ඛ කියලා කියන්නේ නේපක්ඛ කියලා කියන්නේ ජාති ප්‍රඥාව. නැත්තම් නේපක්ඛ කියලා කියන්නේ විමසන ප්‍රඥාව, විමසන නුවණ. හොඳට විමසන නුවණින් යුක්තව බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් අරබය සිහිය තබන්න. සිහිය පිටුව ගන්න. මොකද ඒකට හේතුව අපේ ජීවිතේ වර්තමානය කියලා මේ දැන් හම්බ වෙන ටික විතරයි කියන්නේ.
ඒිට මෙහා මුළු ජීවිතේම ගොඩනැගිලා තියෙන්නේ මේට කලින් කිව්වා වූ කළා වූ දේවල් පදනම් කරගෙන. අතීතය ඇසුරු කරගෙන තමයි අපේ ජීවිතය තියෙන්නේ. එතකොට චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා බොහෝ කලකට කිව්වා වූ බොහෝ කලකට කළා වූ දේවල් සිහි කරන්ට නුවණින් සිහි කරන්ට. එතකොට සිහිය කියන එක පෙන්වනවා හොඳට. මොකද්ද? අපි යමක් සිහි කරනවා නම් සිහි කළා කියනවා නම් කරනවා නම් ඒ හැමදේම හොඳ සිහියක් පවත්වන්න කියනවා. හොඳට සිහියෙන් යුක්තවම අරමුණ සිහි කරන්න කියනවා. අරමුණ සිහි කළා කියන්න කරන්න කියනවා. එතකොට යම් කිසි කෙනෙකුට තමන් කිව්වා වූ කළා වූ දේවල් අරබය සිහි වෙනකොට සිහි වෙනවා කියන ධර්මතාවය ගැන හොඳට සිහිය තියෙන්නට මේ හැම එකකින්ම පෙන්වන්නේ වර්තමානයේ ජීවත් කරවන්න කියලා. මොකද අපි හැම කෙනෙක්ම බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනවා කියන වර්තමානයේ දන්නේ නැහැ. අපිට දැන් ගෙදර සිහි කරන්න පුළුවන්, අම්මා තාත්තා ගැන සිහි කරන්න පුළුවන්, යාළු මිත්‍රයෝ ගැන සිහි කරන්න පුළුවන්, ගමන ගිය හැටි සිහි කරන්න පුළුවන්, කෑම කාපු දේවල් සිහි කරන්න පුළුවන්. සිහි කරනවා කියන හැම ධර්මතාවයක් ගානම අපේ ජීවිතයේ තියෙන්නේ පරමේන සති නේපක්ඛේන කියන විදිහට උතුම් විමසන නුවණින් යුක්ත සිහියකින් කියන තැනකින් නෙවෙයි තියෙන්නේ. අර සිද්ධාන්තයේ හිතින්ම සිහි කරපු දේ හිතින්ම සිහි කෙරුවා කියන සිද්ධිය නොදැන ඒක ඇත්ත නැත්ත ධර්මතාවයක් කියලා තමයි අපි ජීවත් වෙන්නේ. දැන් අහවල් ගමනක් ගියා කිව්වහම ඇත්තට මේ ගමන යනවා කියන සිද්ධිය තුල අතීතයේ කළ ඒ සිද්ධිය වර්තමානයේ ඒ විදිහට මේක ඇත්ත වෙලා ඒ තුල තමයි අපි. නමුත් ඉපදෙ නිරුද්ධ වෙච්ච ධර්මතාවයක් ගන්නේ සිහි කරනවා නේද කියන තැන සිහිය තබාගෙන සිහි කරන්න කියනවා. ඒක චිර කතම් චිර භාසිතම් සරිතාම සරකා කියලා මේ සිහිය පවත්තට බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට ඒ සිහි කරන සිද්ධිය අරබය හොඳට සිහි නුවණින් යුක්ත වෙන්න. අහවල් ගමනක් ගියා කියලා සිහි කරනවා කියන සිද්ධිය කරන්න හිතින් හිතලා නේද කියන එකට සිහියයි. කෙනෙක්ව මතක් කරනවා කියලා කරන සිද්ධිය කරන්න හිතින් සිහි කළා නේද කියන එකට සිහියයි. එතකොට මේ විදිහට වර්තමානයක එහෙම නැත්නම් බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට මෙන්න මේ සිහිය පිටුවා ගන්නවා නම් මෙන්න මේක ජීවිතයකට නාටකන ගන්න. අපේ ජීවිතේ හතරෙන් තුනක්ම කෙලස් ටික අඩු වෙන ඔන්න ඔය තැන සමර වෙන්න පුළුවන්. මේ සත්‍ය පරමේන සතිනේ එකක් කියන තැන. එතකොට බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට ඒ සිහි කරනවා කියන සිද්ධිය බොහෝ සිහියෙන්ම කියන්න කරන්න ඒ වගේම සිහියෙන් ඉරියව් පවත්වන්න මෙන්න මේකට කියනවා පරමේන සතිනේ පක්ඛේන කියන මේ උතුම් විමසන නුවණකින් යුක්තව සිහිවත් වීම කියන ධර්මතාවයක් තියෙන මෙන්න මේක ජීවිතේ නාටක ධර්මයක්. තමන්ට පිළිත පිළිසරණ පිණිස පවතින ධර්මයක්. එතකොට නම වෙන්නේ නාටක ධර්මයක්. එතකොට 10 වෙනි නාටක ධර්මය මොකක්ද? පුනචපරම් වික්ඛවේ
ඉක්ඛු පඤ්ඤවා හෝතු උද්‍යත්තගාමී පඤ්ඤාය සමන්නාගතෝ ආර්යය නිබ්බේතිකාය සම්මාය දුක්ඛක්ඛය ගාමිනිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් ප්‍රඥාවත් වෙනවා නම් මොකද්ද උද්‍යත්තගාමී ප්‍රඥාවයි. ස්කන්ධයන්ගේ උදේවැය දන්නා වූ නුවණින් යුක්තව නුවණවත් වෙනවා නම් ප්‍රඥාවත් වෙනවා නම් මොකද්ද ආර්යය නිබ්බේධිකාය ආර්යෝ කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛය ගාමිනිය මොනවට දුක් ගෙවීම පිණිස පවතින සියලුම දුක් ගෙවෙන උතුම් සසර කලකිරීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් යුක්ත වේ. මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් කරන වැඩ ටික පෙන්නනවා. මොකද්ද? ආර්යය නිබ්බේධිකාය ආර්ය වූ කලකිරීම පිණිස පවතින සසර කලකිරීම පිණිස පවතින. ඒ වගේම සම්මා දුක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට පමුණවනවා. මනාව දුක නැති කිරීමට පමුණවනවා. මෙන්න මේ මනාව දුක් නැති කරන කලකිරීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණකින් යුක්ත වීම කියන මෙන්න මේ 10 වෙනි කාරණාව නාක කරන ධර්මය. එතකොට මොකද්ද ස්කන්ධයන්ගේ උදේවැය දන්නවා කියලා කියන්නේ? ඒ ටික නම් අපි හැමදාම කතා කරනවා නේද? මේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙච්ච හැටි පංච උපාදාන ස්කන්ධය නැති වෙච්ච හැටි කියලා පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමට හේතු 50ක් දකිනවා. පංච උපාදාන ස්කන්ධය නැතිවීමට හේතු 25ක් දකිනවා. නැතිවීමට හේතු 25ක් දකිනවා. එතකොට සමපනස් ලක්ෂණයෙන් යුක්ත උද්‍යව විඥානය කියලා කියනවා. අර අපි කියන්නේ අවිද්‍යා, කාම, තණ්හා, ආහාර, නිබ්බති ලක්ෂණ නොදැකීම කියලා කාරණා පහක් තියෙනවා කියලා රූපය ඇතුළේ. ඔයගේ රූපය ඇතුළේ පහයි ඔය පහම වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතා පහට ගත්තාම පතරප්පා ඉතියි. අවිද්‍යාව නැතිවීමෙන්, කර්මය නැතිවීමෙන්, තණ්හාව නැතිවීමෙන්, ආහාර නැතිවීමෙන් මේ පංච උපාදාන ස්කන්ධයේ මොකක්ද? වැය සිද්ධ වෙන නැතිවීම සිද්ධ වෙනවා. එතකොට මේ ධර්මතා පහ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර සහ නිබ්බති ලක්ෂණ දැකීම කියන කාරණා පහ තිබුණොත් ඒක රූපේ නැති වෙන්න හේතු, වේදනාව නැති වෙන්න, සංඥාව නැති වෙන්න, සංකාර නැති වෙන්න, විඥාන නැති වෙන්න කියලා මේ ධර්මතා පහේ නැතිවීමට මේ පහ යෙදුනහම නැතිවීම පැත්තට 25. එතකොට ස්කන්ධය හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා මේ උද්‍යව විඥානය ආරම්භය ලක්ෂණ 50ක් තියෙනවා. එතකොට මම ওই ටික නම් හැමදාම උගන්වලා තියෙනවා. මම ප්‍රශ්නයක් අහනවා. හරි අපිට පේනවා අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර සහ මේ ධර්මතා ටික නිසාමයි හටගත්තේ කියන එක නොදන්නාකමයි නිබ්බති ලක්ෂණය කියන ධර්මතා පහ නිසා රූපය හැදෙනවා. ඒ වගේම වේදනාව, සංඥාව, සංඛාර, විඥානය කියන මේ ධර්මතා ටික කොහොම හැදෙන්නේ? ওই ධර්මතා පහෙන් කියලා අපි කෙනෙකුට කියනවා ගන්නවා. ඔය හේතු ටික, ඔය ධර්මතා ටික නැති වුණොත් මේ ධර්මතා නැති වෙනවා කියලා අපි දන්නවා. මට කියන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර නැතිවීමෙන් නිබ්බති ලක්ෂණ දැකීමෙන් ස්කන්ධයන්ගේ නිරෝධය සිද්ධ වෙන්නේ. වැය සිද්ධ වෙන්නේ කොහොමද කියලා කියනවා.
මොකද අවශ්‍යම තැන. කියන ටික තේරුණා. දැන් අපිට කියනවා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා මෙතන තියෙන චිත්තජයසික ටික පවතිනවා. කනබුන ආහාරය නිසා රූපේ පවතිනවා. එතකොට කනබුන ආහාරය නිසා රූපේ පවතිනකොට ඒ රූපේ පැවැත්මට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් හටගත්ත නාම ධර්මත් උදව් වෙලා තියෙනවා. ආහාරයත් උදව් වෙලා තියෙනවා. එතකොට රූපේ පැවැත්මට මේ ධර්මතා හතරම ඕනේ. එතකොට ওই ධර්මතා හතරෙන්ම යුක්ත වෙච්ච නිසා මේ රූපේ පවතින්නේ හැදුනේ කියන එක නොදන්නා හේතුව මෙතන තියෙනවා. මේ ධර්මතා පහම රූපය හැදෙන්න හේතු වෙලා තියෙනවා. වේදනාවක් ගත්තාම දැන් වේදනාව කියන එක අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් තමයි චිත්තජයසික ටික මෙතෙන්ට ඇති වෙන්නේ. දැන් වර්තමාන ස්පර්ශ නැමැති ආහාරය නිසායි හටගන්නේ. එතකොට කබලික ආහාරයෙන් නෙමෙයි වේදනාව හටගන්නේ. ස්පර්ශ ආහාරය ආහාර කරනවා. ඒත් වේදනා සංඥා චේතනා කියන ධර්මතා තුනම ආහාරය ගත්තාම මොකද්ද? ස්පර්ශ ආහාරය කියලා දකින්න ඕනේ. ඒකට කබලික ආහාරය නෙවෙයි. එතකොට ස්පර්ශ ආහාරයේ වර්තමානයේ ස්කන්ධයේ පැවැත්ම පිණිස වෙන්නේ. එතකොට වර්තමාන ස්කන්ධයේ පැවැත්ම පිණිස ආහාරය කරගෙන මේ වේදනාව පවතින. ඒ වේදනාව ඇති වෙන්න හේතු වෙන ස්පර්ශය ඇති කරන්න හේතු වන අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික මුල් කරගෙන. එතකොට මේ විදිහට සංඥා සංකාර කියන ටිකට ආහාර ස්පර්ශයමයි අර හේතු ටික. එතකොට විඥානය නාම රූප තමයි විඥානයට ආහාරය වර්තමාන. නාම රූප ආහාර කරගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි නාම රූප කියන ටික හැදෙන්නේ. ඒ නාම රූප ආහාර කරගෙන තමයි විඥානය පවතින්නේ. එතකොට විඥානයට මෙහෙම ප්‍රත්‍ය ටිකක් තියෙනවා. දැන් වැය ගත්තාම දැන් වැය පෙන්වන්නේ කොහොමද අපි? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ ටික නැති වුණාම අපි කියන රූපේ කියලා රූපේ නැති වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන නැති වෙනවා කියලා දන්නකම නිබ්බත් ලක්ෂණ දැකේ. එතකොට මම අහන්නේ රූප අවිද්‍යා කර්ම තණ්හා ආහාර නැතිවීමෙන් රූපේ නැති වෙනවා කියලා අපි දකින්නේ කොහොමද? ඔක දකින්න ක්‍රම දෙකකින් කියලා. ඒ දෙකට තමයි අපි සෝපදිශේෂ නිබ්බාන කියලා කිව්වේ. ඔයගොල්ලෝ ස්කන්ධයෙන් නැතිවීම දකිනවා කියලා කියන්නේ ස්කන්ධයෙන් නිරෝධය දකිනවා කියන්නේ ඒ නිවන තමයි දකින්නේ. නිවන කියන්නේ මොකද්ද? හැමදාම කිව්ව නිවන කියනකොට දකින්න මොකද්ද? අසංකතය. තව පැත්තකින් කියවහම ඒකට තව නමක් කියනවා. අනුත්පාද බව. නොයිපදීම. අනුත්පාදය කියන්නේ උපදින්නේ නැතිකම. නොහට ගන්නකම. උපන්නොත් නැති වෙනවනේ. ඇති වුණොත් නැති වෙනවා. ඇති වුණ නැත්තම් නැති වෙන යමක් තියෙන්නේ. නැත්ති ජාතස්ස අමරණ. උපන්නොත් නොමරීමක් නැහැ. මැරෙනවා. නෝපන්න හැරෙන්නේ. නෝපන්න නිසා ජරා මරණ වෙන්නේ. ජරා මරණ නැත්තේ. උපන්නොත් ජරා මරණ තියෙනවමයි. ජරා මරණ ලැබෙන්නේ කොහොමද? ඉපදිලත් නැත්තම්. ඉපදෙන්නේ නැත්තම්. එතකොට ඒ නොඉපදීමට තමයි අනුත්පාද කියලා පාලි වචනේ තේරුම තමයි නොඋත්පාද. උපදින්නේ නැහැ. හටගන්නේ. අනුත්පාද බව. මේ අනුත්පාද බව තමයි නිවන කියලා කියන්නේ. අසංකතය කියලා කියන්නේ. ප්‍රත්‍යයෙන් හේතුන්ගෙන් සකස්ුනේ නැහැ. මොකද්ද? උපන්නේ නැහැ කිසිවක්. නූපන්න බවක් තියෙන නූපන්න බව.
නොහටගත් බව නූපන්න බව කියන එක තව ප්‍රත්‍යයෙන් හටගත් එකක් නෙවෙයි. එතකොට මෙතනදී මේ ස්කන්ධයන්ගේ උදේවැය අපි අහලා තියෙන්නට ඕනේ. ඒක සිද්ධ වෙන හැටි දැනගන්නට ඕනේ. අපි දැක්කා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හැම වෙලාවෙම අතීත භවයේ ඉඳන් මේ කර්මානුරූප හේතු ප්‍රත්‍යයෙන් මේ පැත්ත නියෝජනය කරන ටික. ඊට පස්සේ වර්තමානයේක ආහාර ප්‍රවත්මකින් තමයි ජීවත් වෙන්නේ. මම කියන ටික තේරෙන්නේ නැහැ. අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හැම වෙලාවෙම නාම ධර්ම ටික මෙතෙන්ට පැමිණෙන්නත් රූපය උරුම කරවන්නත් හේතු. හැම වෙලාවෙම රූපය හෝ නාම ධර්ම ටික හෝ කැමිනි ටික පැවතුනේ කනබුන ආහාරයේ රූපේ ස්පර්ශ ආහාරයේ වේදනා සංඥා චේතන නාම රූප ප්‍රත්‍ය විඥානය කියලා ආහාර ප්‍රත්‍යකින් තමයි පැවතුනේ. පවතින. තේරෙන්නේ ධර්මතා දෙකක් තියෙනවනේ. ඒ වගේ ඉස්සෙල්ලාම ඊට පස්සේ ඔක වැයෙදිත් වෙන්නේ මෙහෙම. ස්කන්ධයේ වැය දකින්නවා කියනකොට අද රූපය හොඳට පිරිසිදු දැකලා රූපය ඇතිවීම පිරිසිදු දැකලා මේ නැත්නම් නාම රූප දෙක හොඳට පිරිසිදු දැකලා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කළා ආහාර සත්‍යයෙන් ජීවත් වෙනවා. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති කලන නිසා පංච උපාදානස්කන්ධේ මතු ඉපදීම නැති කරලා අනාගතේ නැවත උපදින්න තියෙන හේතු ටික නැති කරලා ඒකයි ක්ලේශ පරිනිර්වාණය කියන්නේ. එතකොට නැවත ස්කන්ධය නොහ රූපයක් දැක්කපු රූපය නැවත නොහටගත් බව හදලා ඒකට කිව්වා අපි රූපේ නැවත නොහට ගන්න බවට පත් කළා. මොකද රූපයක් නැවත හදන්නේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් නම් දැන් රූපේ පිරිසිදු දැකලා මේ ආහාරයෙන් හටගත් රූපය කියලා රූපයේ පිරිසිදු දැකලා රූපයේ ආරම්භය තියෙන අවිද්‍යාව කර්මය ඇති වෙන ගතිය තණ්හා කරන ගතිය නතර කළා තියෙනවා නම් ඔය හේතු ටික නතර කළා රූපේ විතරක් පවතින වර්තමාන ආහාරය. එතකොට ඔන්න මේකෙන් අනාගත රූපය උපදින බව නතර කළා. ඒකට කිව්වා මොකද සෝපදිශේෂ නිපාත. මේ ස්කන්ධ ටිකක් ඉතිරියක් තියෙද්දී මේ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධය නූපදින ස්වභාවයට පත් කරනවා. සතර නැවත හට ගන්න බව නතර කරලා. තේරුණේ? ඔන්න මේ කෙලස් ටික නැති කිරීමෙන් අනාගත රූපය හම් වෙන ගතිය නතර කරනවා. මේ ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා කියන දන්නා නුවණකින් වර්තමාන රූපේ නිරෝධය දකිනවා. තේරුණේ? එතකොට වර්තමාන රූපයේ හේතු නිසා හටගෙන හේතු නිරෝධ වෙනවා කියලා දන්නා වූ නුවණක් තියෙන නිසා වර්තමානද රූපයක් ඉතුරු වෙන රූප නිරෝධය දකිනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කරලා හින්දා රූපේ නැවත හට ගන්න බව නතර කළා. එතකොට මේ සතර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මතා හතර නැති වෙනකොට රූපය නැති වෙනවා කියන එක සාක්ෂාත් කරලා තේරුණා කියන්නේ. ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික තියෙනකොට රූපය හැදෙනවා හින්දා ඒ හේතු ටික නැති කළා අනාගත රූපය හැදෙන බව නතර කරලා තියෙනවා. වර්තමානයේ අනුගුණ ආහාරය නිසා නැත්තම් හේතු ටික ආහාර නිසා රූපය හැදෙනවා. ආහාරය නැතිනො රූපය නැති වෙනවා. ඒ සිද්ධාන්තයේ ඒ ධර්මතාවයට නුවණයි නම් මෙයාගේ නුවණට හැම වෙලාවම ආමු වෙන්නේ හසු වෙන්නේ ආහාරය නිසා හටගත්තු රූපය ආහාර නිරුද්ධ වෙනවා කියන තැන. ජීවත් වෙන්නකොට ඒ ඇත්තට නුවණින් ඉන්න සම්මා දිට්ඨිය අනුපදිශේෂ පරිනිර්වාණය කියන්නේ ඒ ඇත්තද සාක්ෂාත් වෙනවා. ආහාරය නැතිවීමෙන් ඒ තියෙන රූපයක් නිරෝධයට යනවා කියන ටිකක් සිද්ධ වෙනවා පිරුණම් පරම කියන දවසේ. රූපේ සියලු ආකාරයෙන්ම නිරුද්ධ වුණා කියන කාරණාවට එනවා සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියන දෙකම සිද්ධ වෙනවා ඔය සතර ආහාරය හරියට අතහැරලා.
තේරුම් කීවේ. ඒ කියන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ටික නැතිවීමෙන් රූපේ නැති වෙනවා කියලා කිව්වට අපි කාරණාව හොඳට දකින්න ඕනේ. අවිද්‍යාව, කර්ම, තණ්හා, ඒ කියන්නේ දැන් අවිද්‍යාව, කර්ම, තණ්හා නැති කරනකොට දැන් මේ රූපයක් නැති වෙනවා කියන ප්‍රශ්නයක්. ඒතකොට ජීවත් වෙන්න බෑනේ. අවිද්‍යාව, කර්ම, තණ්හා ඕගලක සංස්කාරනේ නැති කරලා මොකද රූපේ අපිට දෙආකාරයකින් හම්බ වෙනවා, හැදෙනවා. වර්තමාන රූපය කනගුණ ආහාරයෙන් හැදෙනවා, අනාගතීය රූපය අපිට හදනවා කෙලෙස් වලින්. එතකොට රූපයේ ඇතිවීම අපිට ditta ධම්ම සහ සම්ප්‍රායික කියලා දෙආකාරයකින් තියෙනවා නේද? දැන් අතීතයේදී ඒ හේතු ටිකෙනුත් මේ රූපය හැදුවා. කනගුණ දැන් කනගුණ ආහාරෙනුත් මේ රූපය හදනවා. එතකොට දැන් වර්තමාන භවයේ තුල ජීවිතය මේ රූපය කියන එක පවතින දෙආකාරකම උපකාර වෙලා. අතීත අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කෙලෙස් ටිකත් උපකාර වෙලා වර්තමාන ආහාරය පුදවල තමයි මේ රූපේ තියෙන්නේ නේද? ඉතින් මේක පෙර අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නැති කරලා ආහාර ප්‍රත්‍යයෙන් විතර ජීවත් වුණා නම් අද මේ වගේ කයක් හැදෙයිද? හැදෙන්නේ නැහැ. එතකොට අද අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නැති කරලා ආහාර ප්‍රත්‍යයෙන් ජීවත් වෙන ස්කන්ධ ටික යම්සේද සිහිනවන එසේ. ස්කන්ධයන්ගේ ඇතිවීම ස්කන්ධය හටගන්න තියෙන හේතු යම්සේද සිහිනවන එසේ. ඒ මට්ටමකින් ජීවත් වෙනකොට තමයි හැමදාම අපි මතක් කරගන්නේ මොකද්ද? සෝපදිශේෂ නිපාත කියන්නේ. එතකොට කෙලෙස් ටික නැති කරලා ඔකර ක්ලේශ පරිනිර්වාණය කියලා කියනවා. කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙනවා. මොකද කෙලෙස් ටික තියෙද්දීම නැවත උපදින එක නතර කළා. රූපේ හට ගැනීම නතර කළා. පුරාණ කර්මයට හටගත් රූපේ ජීවත් වෙනවා. රූපේ හට ගැනීම නතර කළා. තේරුණේ? එතකොට දැන් කනගුණ ආහාරයෙන් රූපේ හටගන්නවා කියන තැනකින් ජීවත් වෙනවා. පිරුණම් පානවා කියන්නේ ආහාර ප්‍රත්‍යත් නැති වෙනවා. රූපයේ පවතින තියෙන ආහාරය නැති වෙනවා. ස්පර්ශ ආහාරය නැහැ, විඥාන ආහාරය නැහැ, ඒ හිත කබලික ආහාරය නැහැ, ඒ හිත රූපේ. එතකොට පුරාණ කර්මයට හටගත්ත රූපයක් නැති වෙනකොට නැවත රූපයක් හදන්න කර්මයක් නැති වෙනකොට ඒ රූපය නිරුද්ධ වුණා කියලා කියනවා. රූපේ පිටිලා යනවා, වේදනාව සිසිල් වෙනවා, සංඥාව නිරුද්ධ වෙනවා, සංකාරය සංසිඳනවා, විඥානය සංගත වෙනවා කියලා තමයි කියන්නේ. කෙනෙක් පිරුණම් පානවා නෙමෙයි, රහතන් වහන්සේ නමක් පිරුණම් පානවා නෙමෙයි, අපි නිවන් දකින්නවත් නෙවෙයි. දුක්ඛ ස්කන්ධ ටික නිවිලා යනවා. මේ ස්කන්ධ ටික දුක. මේ කය මම නෙමෙයි, කය දුක. වේදනාව මම නෙමෙයි, වේදනාව දුක. සංඥාව මම නෙමෙයි, සංඥාව දුක. සංකාරය මම නෙමෙයි, සංකාරය දුක. විඥානය මම නෙමෙයි, විඥානය දුක. මේ දුක්ඛ ඇති කරන්නේ මෙන්න මේ ප්‍රත්‍ය ටිකකින්, හේතු ටිකකින්. ඒ හේතු ටික තියෙන තාක් දුක්ඛ ස්කන්ධය පවතිනවා. මේ හේතු ටික නැති වෙනකොට දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා. එතකොට ඒ දුක්ඛ ස්කන්ධ ටික හැදෙන්න ප්‍රථම බලවත්ම හේතුවක් තමයි ඒ ස්කන්ධ ටික කියන්නේ සත්‍ය පුද්ගල නෙවෙයි, ස්කන්ධ කියන්නේ දුකක් නේද? මේ දුක් නැමැති ස්කන්ධ ටික හටගත්තේ මෙහෙම නේද කියලා නොදන්නා කමමයි නැවත දුක් ස්කන්ධය හදන කෙලෙස් ටිකේ ආරම්භය. සත්‍ය පුද්ගල ආත්ම භාව හරහා විපල්ලාස සංඥාවක් ඇති කරගෙන දුක් ස්කන්ධ ටික හදන කෙලෙස් ආරම්භ කරගන්නවා. එතකොට වෙන්නේ අපි දුක්ඛ ස්කන්ධය නැවත හදන කෙලෙසයකින් යුක්ත මනසකින් ජීවත් වෙනවා. නමුත් වර්තමාන ස්කන්ධ ටික පවතින ආහාර ප්‍රත්‍යයෙන්ම. ආහාර නිරෝධයෙන් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. මේ කෙලෙස් ටිකෙන් නැවත ආහාරයක් හදනවා. සතර ආහාර. එනිසා කිව්වේ වැය කියනකොට අපි දකින්න ඕනේ ස්කන්ධයන්ගේ
මේ හේතු තුන හේතු ටික අතර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු හතරේ අවිද්‍යා කර්ම තණ්හා කියන්නේ සමුදය සත්‍ය අසුරු කළ හේතු ටික. ආහාර කියන්නේ දුක්ඛ සත්‍ය අසුරු කළ හේතු ටික. ඒ තුල කෙලෙස් නැහැ. එතකොට ආහාරය කියන තැනක ඒ ස්කන්ධයන්ගේ පැවැත්මට හේතු වෙච්ච පැවැත්මට මුල් වෙච්ච මේ ධර්මතාවයක් තියෙනවා මිසක එතන කෙලෙස් තියෙනව නෙවෙයි. ආහාර කියන තැනක කබලින්ක ආහාරය කියන කෙලෙසයක් නෙවෙයි. ස්පර්ශ ආහාරය කියන කෙලෙසයක් නෙවෙයි. නාම රූප ආහාරය කියන කෙලෙසයක් නෙවෙයි. දුකම හේතු කරගෙන දුක පවතින. ඒක උපදින්න දුකේ දුක්ඛ ස්කන්ධෙම හේතුල දුක්ඛ ස්කන්ධෙම පවතිනවා. මිසක ඒ ආහාර ටිකද දුකටයි යයි. එතන ස්පර්ශය කියන එකේ සමුදය කෘත්‍යයක් කරන්නේ නැහැ. කියන්නේ සමුදය සත්‍ය නැහැ කියලා කබලික ආහාරය කියන එක සමුදය සත්‍යයටයි නැහැ. ඒක දුක්ඛ සත්‍යයටයි. ඒ ආහාරයෙන් හැදෙන රූපයයි දුක්ඛ සත්‍යයට. බත්පාන් කවුරු මොහොතවල අවිද්‍යාව තණ්හාව කර්ම එහෙම තියෙනවද? ඒවා රූප ඇති කරන හේතු. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මතා හතරේ ආහාරය කියන එක දුක්ඛ සත්‍යයටයි. අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකයි සමුදය සත්‍යයට. රූපය කියන එක රූපේ නිසා රූපේ හැදෙනවා. කෙලෙසේ නිසා රූපේ හැදෙනවා. ඒ කියන්නේ දැන් මේ රූපේ නිසා රූපේ පවතිනවා. කෙලෙසේ නිසා මේ රූපේ පවතිනවා. ඇයි ඒ පවතිනවා හැදෙනවා. දැන් අද ඇති කරගන්න කෙලෙසයක් තියෙනවනම් මේ කෙලෙසේ හේතු වෙන නැවත රූපය හදන්න. හැදුණු රූපේ පවතින්න රූපේ උදව් ජානක ප්‍රත්‍යයෙන් සහ උපස්තම්භක ප්‍රත්‍යයෙන් මේ රූපයට උපකාර කරලා තියෙන මේ ධර්මතා හතර. කෙලෙස් ටික හැම වෙලාවෙම ජනක ප්‍රත්‍යය. අපි කියන්නේ දැන් ඔය රජ කුමාරවරුන් බෝසතාණන් වහන්සේ ජනක මාතාව තමයි උපද්දපු මාතාව තමයි මහා මායා දේවිය. පෝෂණය කළාම කවුද? ප්‍රජාපති. එතකොට එක්කෙනෙක් දෙන්නේ. උපද්දපු අම්මයි පෝෂණය කරන කෙනා. ඒ වගේ රූපේ උපද්දන කෙනා කවුද? අවිද්‍යා කර්ම තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? වේදනාව උපද්දන අම්මා කවුද? අවිද්‍යා කර්ම තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? ස්පර්ශ. සංඥා සංඛාර ටිකත් එහෙමයි. විඥානේ උපදින කෙනා කවුද? අවිද්‍යා කර්ම තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? එතකොට දැන් මේ පෝෂණය වෙන ටික දකින්න එපා. මේ ජීවිතේ දකින්න එපා අවිද්‍යා කර්ම තණ්හාව. මෙතන මේ ටික උපද්දන්න හේතුනේ අවිද්‍යා කර්ම තණ්හා. පවතින්නේ ආහාර ප්‍රත්‍යයෙන්. අවේතීම අවිද්‍යා කර්ම තණ්හාවෙන් නම් වෙන්නේ වර්තමානයේ රහතන් වහන්සේලාට ඉන්න බෑනේ. පවතිනවා කියන ටික අවිද්‍යා කර්ම තණ්හාවකින් වර්තමානයේ පවතිනවා කියන ටිකත් වෙන්නේ. එහෙනම් මේ අවිද්‍යා කර්ම තණ්හා නැති කළ ගමම පිරුණම් පාණ්ඩ වෙයි. නේ? නමුත් අවිද්‍යා කර්ම තණ්හාවට හටගත්ත ටික පවතින ආහාර ප්‍රත්‍යයෙන් නිසා රහතන් වහන්සේ නමකටවත් ඉන්න පුළුවන්. මොකද හට ගන්න පැත්තට හට ගන්නවන්න විතරයි අවිද්‍යා කර්ම හේතුනේ. හටගත්ත ටික පවතින්නේ ආහාරය නිසා රහත් තුනත් ආහාර ප්‍රත්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන්. අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන ආහාර ප්‍රත්‍යයෙන් ජීවත් වෙන ජීවිතය තුල අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන ආහාර ප්‍රත්‍යයෙන් පවතින්නේ කියන සිදුවෙන සිද්ධිය ඒ හැටියට නොදන්නා අවිද්‍යාව නිසා මම ජීවත් වෙනවා පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන වැරදි දැකීමත් තණ්හාවත් ඇති කරගත්තොත් මේ ඇත්ත නොදැකීම වැරදි දැකීම තණ්හාව කියන එක හේතු වෙන මොකටද?
නැවත ස්කන්ධ ටිකක් උපද්දවන්න. ඉපදුවාම උපද්දූප ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය. අර අපි මේ ක්‍රීඩා කරනකොට තියෙන සහාය දුවනවා කියලා එකක් ගන්නවානේ. රිලේ දුවනවා කියලා. අර බැටර් මුල්ල අරගෙන මුළු රවුමම එක්කෙනෙක්ම යනවද? නෑ. එයා යන්නේ කොච්චර දුරට? අනිත් කෙනා මීටර 400ක් නම් තියෙන්නේ. පළවෙනි මීටර 100 විතරයි එයා යන්නේ. නේද? ඒ වගේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් බැටන් පොල් අරගෙන ඇවිල්ලා මේ චිත්තචෛතසික ටික නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික හැදුවා. ඊගාවෙන්දල බැටන් පොල් අතට ගත්ත අනිත් කෙනා වගේ දැන් ඊට පස්සේ ආහාර ප්‍රත්‍යකින් ගත් එක පවත්වනවා. මෙයා කොච්චර දුරට ගෙනියනවද නැවත රූපයක් හදලා කර්ම ටික හදලා දානක් වගේ නේ. කොහොම තියෙන්නේ? අපි සහය දුවනවා කියන බෝඩ් එක දාගෙන බැටන් පොල් අරගෙන එක්කෙනෙක්ම දුවනවා හැටියට දැක්කොත් හරියද? එතකොට සහය දුවනවා කියන්නේ නේද? ඒ වගේ පෙර අවිද්‍යාවේ ස්කන්ධයන්ගේ උද්‍යත්ත ගන්න ප්‍රඥාව ජීවිතයකට පුදුම නාත කරන ධර්මයක් එකයි පෙන්වන්නේ. මනාව දුක් ගෙවීම පිණිස පවතින ඒ වගේම ආර්යෝ කලකිරීම පිණිස පවතින. අපි ලෝකෙ කොච්චර දේවල් වලට කලකිරුණත් ආපෝ ටිකකින් කලකිරුණ එක අතහැරෙනවනේ. නමුත් සසර ගැන මනාව කලකිරුණා වෙන්නේ. සබ්බේ සංඛාර අනිත්‍යති යදා පඤ්ඤාය පසති අතනිබ්බති දුක්ඛේ. එතන නිබ්බින්දති කියලා කලකිරෙනවා කියලා කතා කළා නම් අන්න ඒ වගේ අවබෝධකින් එන කලකිරීමක් කියන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවැය දැක්කහම. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියනකොට ඔයගොල්ලන්ට ස්කන්ධ ටික මේ සතර ආහාරේ ජනක ප්‍රත්‍යය සහ උපස්තම්භක ප්‍රත්‍යය. ජනක ප්‍රත්‍යය කියලා කියන්නේ මොකේද? උපද්දවන පැත්තට. උපස්තම්භක කියලා කිව්වේ උපස්ථාන කරන පැවැත්මට ඇති වෙන පැත්තට. මේ හේතු ටිකෙන් රූපේ උපද්දවන්නේ මෙහෙමයි මේ අවස්ථාවයි. මේ හේතුන්ගේ රූපේ පවත්න්නේ මේකයි මේ අවස්ථාවයි කියලා දැනගන්න ඕනේ. ඒකෙන් කිව්වේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැම වෙලාවෙම ජනක ප්‍රත්‍යයෙන් කියනකොට එහෙනම් මේ දැන් තියෙන ටික නෙමෙයි. අවිද්‍යා කර්ම පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි දැන් ටික විතරදී. දැන් අද අවිද්‍යා කර්ම තණ්හාවෙන් නැවත මේ බඳු ස්කන්ධ ටිකක් උපද්දවනවා. උපස්තම්භක ප්‍රත්‍යයෙන් ආහාර පෙර ජීවිතයේ ආහාර ප්‍රත්‍යයෙන් ඒ ස්කන්ධ ටික පැවතුන. ඒ නාම රූප දෙක ඉතුරු දෙතුන් දැන් නිරුද්ධ වෙලා. දැන් ආහාර ප්‍රත්‍ය අද මේ නාම රූප දෙක පවතින. මේ නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිසායි දිගින් දිගට යන සත්‍යයක් කියනවා නෙමෙයි ආත්මයක් කියනවා නෙමෙයි දිගින් දිගට යන නාම රූප දෙකක්වත් කියනවා නෙමෙයි කියලා කියන්නේ. රූපය මරණයෙන් පස්සේ රූපය යන්නේත් නැහැ නාමය යන්නේත් නැහැ නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒ නිසා ඉතින් රූපේ හෝ මරණයෙන් පස්සේ ඒ ප්‍රතිසන්දිය පිණිස යනවා නාම ධර්ම හෝ යනවා නාම රූප දෙකම හෝ යනවා දෙකෙන් එකක් හෝ යනවා ආත්මය කියලා කිව්වට කමක් නැහැ. නමුත් මේ නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැතුව අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියලා පටිච්චසමුපාදයක් වෙනන්නේ මෙන්න මෙහෙම ඉපදීම වෙනවා. විඥාන නිසා නාම රූප කියන ධර්මතාවයක් වෙනවා. ඒ වෙන්නේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපම් කියන තැනින් එකක මේ නාම රූප දෙකකින් එකක්වත් මේ ප්‍රතිසන්දිය පිණිස විඥානය පිණිස පවතින්නේ නැහැ. කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ කිව්වේ දැන් කන බොන ආහාරයෙන් රූපය හැදෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා හැදෙනවා. නාම රූප ප්‍රත්‍ය විඥානය හැදෙනවා. ඒ හටගන්න ස්කන්ධය ඒ ප්‍රත්‍ය නැතිව නැති වෙනවා මිසක ඒව එකක්වත් සතර ප්‍රතිසන්දිය පිණිස පවතින්නේ නැහැ. එතකොට නමුත් ඒ ආහාරය නිසා හටගන්න ස්කන්ධයන්ගේ යතහ ස්වභාවය ඒ ස්කන්ධ ටික හටගත්තේ මේ ආහාර නිසායි මේ ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා සම්මා දිට්ඨිය කියන්නේ ඒ ඇත්ත ඇති හැටිම දකින්නකම. ඒ ඌදී ඌ විදිහට නොදකින්න කමට කියනවා මොකද්ද? අවිද්‍යාව. අන්න දැන් ඊගාව භවයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිණිස ආරම්භය. ඇත්ත නොදකින්නකොට නොදකීමත් එක්කම
වර්තමාන කර්ම ආරම්භ වෙනවා. අවිද්‍යාව ඇති කල්ලි අපිට මේ අරමුණු හම්බ වෙන්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන්මයි. ඊට පස්සේ ඒ අරමුණේ තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙනකොට අපි අරමුණක් ගන්න අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හදාගන්න. හැබැයි අපිට හේතු ටික හදාගන්න උපකාරී වෙච්ච ස්කන්ධ ටික තියෙන ආහාර ප්‍රත්‍ය. මෙතනදී මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තිබුණාම නැවත ප්‍රතිසන්දි නැවත ස්කන්ධي උපදිනවා. ඉපදුවට පස්සේ උපන්න තැනක ආයත ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධ ක්‍රියාවලිය පටන් ගන්නවා. එතකොට රූපේ කියන එක ඇති වෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකම උදව් වෙලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල නවත්තද්දී අපිට කොටස් දෙකකින් තමයි නතර කරන්න වෙන්නේ. තනි කොටසකට බෑ. වර්තමාන මේ સિદ્ધාන්තය පැහැදිලි කරගෙන අවිද්‍යාව නැති කළ විද්‍යාව උපදවාගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති කරන්න ඕන. පුරාණ කර්මයට හටගත්ත ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට අනාගත ස්කන්ධ ටික නූපදින ස්වභාවයට පත් කළ වර්තමාන ස්කන්ධ ටිකේ ජීවත් වෙන එකට කියනවා මොකද්ද? සෝපදිසේ රහත් වෙනවා. ඔතෙන්ට තමයි අර කියන්නේ මේ විරත් චිත්ත ආයතිකේ බවස්නේ. නැවත භවයක නොයලුණු සිතින් වාසය කරනවා. එතකොට ජීවත් වෙද්දිම නැවත භවයකට භවයක් නැහැදෙන විදිහට භවයකට නොයලුණු සිතකින් වාසය කරනවා. පුරාණ කර්මයන් හටගත් ආහාර ටිකේ ජීවිතයේ අන්තිම මොහොතනකොට කියනම් පුරාණ කර්මයේ ඡේද වෙනවා. අන්න දැන් කිව්ව හරියටම ආහාර ප්‍රත්‍යය. ආහාර නිරෝධය රූප වර්තමාන රූපයගේ නිරෝධය කියනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කරලා අනාගතේ රූපය නොහට ගන්න බව පත් කරපු ටිකට කිව්ව සෝපදිශේෂ නිබ්බාන. ඉපදීම නතර කළා. මම උපදීන්නේ නැහැ ඉපදීම නතර කළා කියලා බය නැතුවම කියන්න පුළුවන්. මොකද උපදීන තියෙන හේතුව නැති කළා නිසා. වර්තමානයේක ආහාර ප්‍රත්‍යයෙන් රූපේ පවතිනවා. ඊට පස්සේ දැන් මේ වැඩි දුක නතර කරලා තියෙනවා. කය කෙලවර කොට ජීවිතයේ කෙලවර කොට ඇති දුක විතරක් ඉතුරු වෙලා. දුක්ඛ ස්කන්ධයක් තියෙනවා. තිරුවන් පානවා කියන දවසේදී වෙන්නේ මේ දුක්ඛ ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් පවතින ඒ ආහාර නිරෝධයෙන් ඉතුරු දුක්ඛ ස්කන්ධ ටිකත් අතහැරෙනවා. එතකොට නිබ්බත් දීරා යතයන් පදීපෝ ඒ දීරයන් වහන්සේ පහනක් නුනවා වගේ වෙනවා. එතකොට අපි මතක තියාගන්න ඕනේ ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා කියන සිද්ධිය වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන ක්ලේශ ප්‍රහාණය කළා තිබුණු දැනට. එහෙම නැත්නම් ආහාරය නැතිවීමෙන් රූපය නැති වෙද්දී කෙලෙස් නැති නොකල කෙනාට නිරෝධයක් නෙවෙයි මරණයක් වෙන්නේ. ඇයි ඒ නැවත ඉපදෙන නිසා. ඉපදීමකට සාපේක්ෂව කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට ඔගොල්ලෝ ඒකෙදි ස්කන්ධ ටික කියන්නේ දුක්ඛ සත්‍යය. ඒ දුක ඇති කරන හේතුව තුලක් තියෙන දුකේ කොටසකුත් තියෙනවා සමුදය කොටසකුත් තියෙනවා කියන නුවණත් ඕන උනාට. ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකේදී අවිද්‍යා කර්ම තණ්හා කියලා කියේ සමුදය සත්‍ය කෙලෙස්. ආහාර කියලා කියන්නේ දුක්ඛ සත්‍යයටයි. දුක් ස්කන්ධයට අයිති ස්කන්ධ ටිකක්. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හැම වෙලාවෙම රූපය හදලා තියෙන ජනක ප්‍රත්‍යය ඇති කරන පැත්තට.
ආහාර සමුදය රූප සමුදය කියන හැමතැනකම උපස්තම්භක ප්‍රත්‍යයෙන් උපකාර කරන ප්‍රත්‍යයෙන් රූපයට කියන එක දකින්න ඕන. මොකද පෙර හේතුවට හැදුන මේ රූපය කියන ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතරම තියෙනවා වුණොත් අපිට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දකින්න හම්බ වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒ වගේ නමුත් හදන්ට හේතු වුණාට හැදුණු තැන තියෙන ආහාර ප්‍රත්‍යයෙන් කියන දකින්න. ඔන්න ඔතෙන්ටයි අපි ආපහු යන්න ඕනේ පුරාණ කර්මෙන් තමයි හැදුණු තැන තියෙන ආහාර ටික. මේ ආහාරයේ පිරිසිඳ දැකලා හතර ආහාරයේ පිරිසිඳ දැකලා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කළොත් නැවත සතර ආහාරයේ ඇති කරන බව නැති කරලා නැවත ඉපදීම නැති කරලා ඔකට කියනවා සෝපදිදේශ නිබ්බාන ස්කන්ධ ඉතිරිය තියෙද්දිම නිවන් දැකලා කියන්නේ ඉපදීම නැති කළ කෙනෙක් නෑ නිකන් කෙනෙක් එහෙම නෙමෙයි සතර පස්චිම භවකයේ කියලා කියන අන්තිමාත්ම භාවය ගත කරන කෙනෙක් සතර ඉපදීම නැති කළ කෙනෙක් කියන ගණයට යනවා ස්කන්ධ ටික විතරක් තියෙදි කෙලෙස් නැති කරගන්න. ස්කන්ධ ටික අත්හැරෙනවා ස්කන්ධ ටික නිරුද්ධ වෙන එදාට එතනට කියනවා වහනක් මොනෝගෙන වුණා පිරුණම් පෑව. අපි පිරුණම් පෑව රහතන් වහන්සේ කියනකොට අපිට තේරෙන්න ඕනේ ආහාර ප්‍රත්‍යයෙන් දුක්ඛ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා නේද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික ආහාර නිරුද්ධ වෙලා. කියන සිද්ධියක් වෙන්නේ. අපි කෙනෙක් පිරුණම් පෑව කියලා කතා කරන තැනක වෙන්නේ මෙහෙම ධර්මතාවයක් කියලා දකින්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ කියන්නේ තව රහතන් වහන්සේ කෙනෙක් පිරුණම් පානවා කියලා දකින්න එපා. ඒක පුද්ගල සංකල්පයක්. කතා කරනකොට විවහාරයේ සම්මුතිය තමයි රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන්නේ. රහතන් වහන්සේගේ ජීවත් වීම රහතන් වහන්සේගේ පිරිනොම් පෑම කතා කරන්නේ පුද්ගල භාවයේ දුරුනොවිච්ච අපි පුද්ගල භාවයකින් අපි මෙහෙම කතා කරනකොට රහතන් වහන්සේ කියන තැනක් තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් පවතින ස්කන්ධ ටික. කෙලෙස් අයින් කළා ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටිකේ පැවැත්ම විතර පවතින සිද්ධියටයි රහතන් වහන්සේ කියලා කිව්වේ. ධම්ම කියලා කියන ජීවිතයයි ධර්මයයි දෙකක් නෙවෙයි එකක්. එතකොට රහතන් වහන්සේ පිරුණම් පෑවා කියලා කියන ඒ ස්කන්ධ ටිකක් නැති වෙන තැනට. එතකොට මෙන්න මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියනකොට හාත්පස වටලා ඔනෝය ප්‍රභේද සහගත ඔය මොන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් රූපේ හැදෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නැතිව රූපේ නැති වෙනවා කියලා ගිරව කිව්වා වගේ කිව්වට වැඩක් නැහැ. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් රූපේ හැදෙනකොට කොහොමද රූපේ හැදුනේ කියනකොට ඕගොල්ලෝ දැක්කන්න ඕන පුරාණ හේතුන්ගේ මේ රූපය හැදුන හැටි ඒ හැදුණු රූපය ආහාර පැවැත්මෙන් පවතින හැටි අද ආහාර පෙර අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන ආහාරයෙන් පවතිනවා කියන මේ සිද්ධාන්තය නොදන්නා කමෙන් ආරම්භ වෙච්ච අවිද්‍යා කර්ම තණ්හාවෙන් නැවත රූපය හදන හැටි හැදුණු රූපය ආහාර ප්‍රත්‍යයෙන් පවතින හැටි ඔගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තිබුණාම රූපය අවිද්‍යා කර්ම තණ්හාවෙන් රූපය හැදෙනවා කියනකොට ඔගොල්ලෝ ශනිකව දන්නවා උපදීම සහ පැවැත්ම කියන එක. ඉපදීම සහ පැවැත්ම කියන එක. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට ඒ හතර නැති වෙන රූපය ඇති වෙනවා කියනකොට නොයිපීදීම සහ නොපැවැත්ම ගන්නවා. අතන ඉපදීම සහ පැවැත්ම ගැන හොඳට නොවනයි මේ ප්‍රත්‍ය හතර නිරෝධය දකිනකොට නොයිපදීම සහ නොපැවැත්ම දාන. හරියටම මෙන්න මේ නුවණ තියාගෙන ධර්මය ගවේෂණය කරන්න ඉගෙන ගන්න. ඒක නේතොර අදද කොහෙද තේරෙලා තියෙන්නේ මෙච්චර දවස් කියනවා නේද? ඒ කියන්නේ
ඒක කට්ටිය හිතාගෙන තියෙන්නේ අවිද්‍යාව කර්ම තණ්හා කියන ටිකත් මේ දැන් මේ වර්තමාන ජීවිතේ තියෙනවා කියලා. එහෙම. එහෙම තිබුණොත් රහතන් වහන්සේලාට එහෙම වැඩෙන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මෙන්න මේ කාරණා 10 නාත කරන ධර්මයක්. ඉතින් ජීවිතේට හරියට නෑදෑයෙක් ඉන්නවා වගේ රක්ෂිත පුද්ගලයෙක් උපකාරී පුද්ගලයෙක් ඉන්නවා වගේ මේ නාත කරන ධර්ම තිබුණොත් තමන්ව දුකෙන් පීඩාවෙන් මුදවලා නිදුක් බව පහසු බව ලබා දීලා ජීවිතේ රැකවරණයක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා හැමදෙනාම පුළුවන් තරම් අපි මේ කතා කරලා උද්‍යත්ත ගාමී ප්‍රඥාව ඒක ජීවිතේ නාත කරන ධර්මයක් විතරයි. මේ නාත කරන ධර්මතා ටිකෙන්ම යම් කිසි කෙනෙක් සමන්නාගතන යුක්ත නම් එයාගේ ජීවිතයට සැබවින්ම රැකවරණයක් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා 10 පෙන්නලා කියනවා සනාත වික්ඛවේ විහෙරතමා අනාත දුක්ඛං වික්ඛවේ අනාත විහෙරති. මානෙනි සනාත පිටක් සම්මත් ඇතු වාසය කරන්න අනාත වාසය කරන්න එපා. කුමක් නිසා? අනාත වාසය කිරීම දුකක් කියලා. ඒ නිසා සසර බොහෝ කාලයක් අනාත වෙච්ච අපි අනාත වාවනසයි දුක් විඳේ. ඉතින් ඒ අනාත වෙච්ච අපිට නාත වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේට දේශනා කරන අනාථ නාතෝ අසරණ සරණ වූ කියලා. ඉතින් අනාථ වෙච්ච ලෝකයට නාත කරන ධර්මයක් පෙන්නලා ජීවිතේට නාත බව අරගෙන දෙන බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ නෝනනම් අපේ ජීවිතයට පිළිටක් රැකවරණය කරන ධර්මත ඇති කරගන්න අපි දන්නේ නැහැ. ලෝකේ කවුරුවත් අපේ ජීවිතයේ පිටක් කරනක් ඇති කරගන්න ධර්මතා පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ ඒගොල්ලෝ ගාවත් නැහැ. ලෝකේ හැමෝම අනාථ වෙද්දී නාථ කරන ධර්මයක් පෙන්වන්නේ නේද? අනාථ වෙච්ච කෙනෙකුට නාථ වෙන්න බෑ. පිට වෙන්න බෑ. පිට කරගත්ත කෙනෙකුටමයි තව කෙනෙකුට පිට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මඩේ එවුණු කෙනෙකුට තව කෙනෙක්ව ගොඩ ගන්න බෑ. මඩෙන් ගොඩ ආපු කෙනෙකුට විතරයි මඩෙන් තව කෙනෙක්ව ගොඩ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා හැමදෙනාම මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ නාථ කරන සූත්‍රය, ප්‍රථම නාථ කරන සූත්‍රය මම දේශනා කළේ. ඒකේ කරුණු ටික අහලා තව ටිකක් හොඳට හිතන්න. හිතලා ඒ තියෙන විදිහට ඒ ධර්මයේ තමන් තුළ උපදවා ගන්නට උත්සාහවත් වෙන්න. ඒක ජීවිතයකට පිළිටක් පිළිසරණක් ලැබෙන ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒකේ හැමෝමයි. ඒකෙන් කවදාවත් අනාත්ම බව, අසරණ බවක් ලැබෙන්නේ නැහැ කියලා බුදු දහමක් ඇති කරගන්න. ඇති කරගෙන ජීවිතයට පිළිටක් සම්මත ඇති කරගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. ඒ වගේ මේ උද්‍යත්තගාමී ප්‍රඥාව කියන්නේ ආර්යෝ කලකිරීම පිණිස පවතින මොනවට දුක් ගෙවීම පිණිස පවතින මොනවාද? ඒ මොනක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න මම ඔය මතක් කළ විදිහට මේකේ සමුදය සත්‍ය සහ දුක්ඛ සත්‍ය කියන සත්‍ය කියන කාරණාව තුලින් ස්කන්ධය උපදින හැටි සහ පවතින හැටි අවබෝධ වෙන විදිහට ස්කන්ධයන්ගේ උද්‍යත්ත ගාම ප්‍රඥාව තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. හැම දිනකටම මේ දේශනාව උපන්නා කුසලයේ